දෙනාම කෙමිස්ට්‍රි මේ DC YouTube channel එකට. අද අපි මේ පෘෂ්ටිඝාතතිය තමයි මේ දවස්වල මේ YouTube එකේ අපි කර හිටියේ. ඒ පෘෂ්ටිඝාතතියේ එන තුන්වෙනි වීඩියෝ එකත් එක තමයි හම්බු වෙන්නේ. එතකොට දැන් මේකේ මේ මුලින්ම ඔයාලට පොඩ්ඩක් කියන්න දෙනවා. අර අපි දැන් මේ online classes වල electronics පාඩම පටන් අර ගන්නවා. ඒකට අදාළ වීඩියෝ එකක් අපි YouTube එකේ දැම්මා electronics ආරම්භය කියලා. එතකොට ඒ වීඩියෝ එකත් බලලා ඉවර වෙලා මේ කියන්නේ අපි කරගෙන යන වැඩේ ගැන මොකක් හරි ඔයාලට පැහැදීමක් තියෙනවා නම් මේ ක්ලාස් එකකට එකතු වෙන්න කියලා කියන ඉල්ලීම කරනවා. එතකොට අපි දැන් එමු පෘෂ්ටිඝාතතිය පාඩමට. මේ පාඩමේ මේ පටන් අරගන්නෙම මම අර ගිය සතියේ ඉවර කරපු ප්‍රශ්نين නේද? මතකද දන්නේ ඔයාලට මේ අපි පාඩම නතර කරේ මෙන්න මෙහෙම මේ ගෝල දෙකක් නේද? මොනවා හරි පොඩි සියුම් පටල වලින් හැදිච්ච ගෝලාකාර වස්තුන් දෙකක් මෙහෙම බටයකින් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ ගෝලය A මේ ගෝලය B නම් හරිද? මෙයා A මෙයා B නම් ඔය විදිහට තියෙනවා. මෙතන මැද කරාමයක් තියෙනවා. මේක මේ විදිහට සම්බන්ධ කරලා මේ කරාමේ විවෘත කළොත් මම ඇහුවේ මේකට වෙන්නේ මොකද්ද මේකට වෙන්නේ මොකද්ද කියලා. ඒතර ඒකේ උත්තර මට පිළිවෙල නම් මතක නැහැ. නමුත් උත්තර කීපයක් අපි දුන්නා. එකක් දුන්නා A විශාල වේ B කුඩා වේ. දෙවෙනි එක A කුඩා වේ B විශාල වේ. ඊළඟ එක A කුඩා වේ B කුඩා වේ. ඊළඟ එක A කුඩා වේ A විශාල වේ B විශාල වේ. අනිත් එක දුන්නා වෙනසක් නොවේ කියලා. හරිද? මේකෙන් උත්තර පහෙන් ඔයගොල්ලෝ සමහර අය කමෙන්ට් කරලා තිබ්බ උත්තර මොනවද කියලා. ඒතර මම මේක ඔස්සේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට දන්න ඇති 2006 අවුරුද්දේ පෘෂ්ටිඝාතයෙන් හරි ලස්සන පාස් පේපර් ප්‍රශ්නයක් අහලා තිබුණා. මේ බයෝ කරන අය දන්න ඇති පෙනහල්ලක ගර්ථ කියලා කියන දේවල් හා සම්බන්ධ කරපු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නටත් එක්ක උත්තර ලියන්නේ කොහොමද කියලා කියන මේ මූලික සංකල්ප පැහැදිලි කරන්නත් එක්ක තමයි මම මෙන්න මේ කොටස අරගත්තේ. ඒ හින්දා මේ ටික අහගෙන ඉන්න ඉස්සරහට ගොඩක් වැදගත් කරුණු කාරණා ටිකක් තියෙනවා ඉස්සරහට කියන්න. සහ ඊළඟ කාරණාව මේ මම හිතනවා මට අද පෘෂ්ටිඝාතතිය කරලා අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. හරි? අපි බලමු. ඒකත් වෙලාව දෙන විදිහට පුළුවන් ඉක්මනට කරලා ඉවරයක් කරන්න try එකක් දෙමු. right. හරි. එතකොට දැන් මේකේ ගොඩක් අය කමෙන්ට්ස් වල දාලා තිබුණා මම දැක්කා මේ උත්තරේ විදිහට A සහ B තියෙනකොට A කුඩා වේ B විශාල වේ කියලා කියන උත්තරේ. මේකේ මෙහෙමයි. දැන් ඔයාලට මතක නම් අපි අර පටන් අරගත්ත දැන් ගිය සතියේ ඉවර කරපු තැන ඔයාලට මතක ඇති අපි ඔප්පු කරා මේ වගේ ගෝලයක් දෙපැත්තේ පීඩනාන්තරයට සමීකරණයක් නේද? ඒක තමයි ඩෙල්ටා P සමානයි 2t යට r කියලා කියන සමීකරණය. ඒතර මේ සමීකරණේ ඩෙල්ටා P සමානයි 2t යට r කියලා කියන සමීකරණේ අපි අරගෙන බැලුවොත් අපිට පේනවා දැන් මේ දෙකම හැදලා තියෙන්නේ එකම ද්‍රව්‍යයකින් නම්. මේ ගෝල දෙකම හැදලා තියෙන්නේ එකම ද්‍රව්‍යයකින් නම් මේ t 2t කියලා කියන එක නියතයිනේ. මොකෝ හේතුව ඇයි? එකම ද්‍රව්‍යයක හිත උදාහරණයක් විදිහට හිතමු මොනවා හරි සබන් වතුරෙන් හැදලා තියෙන්නේ කියලා. ඒක සබන් වතුරෙන් නම් හැදලා තියෙන්නේ මේක අතර 2t නෙමෙයි. ඒක සබන් වතුරෙන් නම් හැදලා තියෙන්නේ අතරම 4t. හරිද? ඒ කොහොම නමුත් මේ දෙකම සබන් වතුරෙන් නම් හැදලා තියෙන්නේ පෘෂ්ටිඝාතති සංගුණකය කියලා කියන එක දෙකෙන් මොකද වෙන්නේ? නියතයි. පෘෂ්ටිඝාත සංගුණකෙන් t කියලා කියන එක මේ දෙකෙන්ම වෙනස් වෙන්නේ නැහැ. මේ දෙකේම පෘෂ්ටිඝාත සංගුණකය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ඩෙල්ටා p නැත්තම් පීඩන වෙනස. ඒ කියන්නේ මෙයාගේ අභ්‍යන්තරයේ පීඩනය P1 නම් මෙයා එළිය පීඩනය P2 නම් මෙයාගේ ඇතුළේ පීඩනය මෙහෙම ගමු මෙයාගේ එළිය පීඩනය ϕ නම් මෙයාගේ ඇතුළේ පීඩනය P2 සහ එළිය පීඩනය ϕ නම් මේ ඩෙල්ටා P කියලා නැත්තම් P1 ඍණ ϕ කියලා කියන වෙනස සමාන වෙන්න ඕනේ 4t බෙදීම r නේද? මේ සම්බන්ධතාවය අනුව ඔයාලා දන්නයි මම P1 ගෙන් ϕ අඩු කරන්නේ. ඇයි මම ϕ ගෙන් P1 අඩු කළේ නැත්තේ? ඒකට හේතුව මම එදා කතා කරා. මොකද්ද? මෙයාගේ අභ්‍යන්තරයේ පීඩනය කියලා කියන එක වැඩි එළිය පීඩනයට වඩා. හේතුව ඇයි? ඒක බලන්න ඔයාලට පුළුවන් මෙන්න මේක හැඩය බලන්න මේ. මෙන්න මෙහෙම හැඩයක් නේ තියෙන්නේ. ඒක ඔහොම හැඩයක් තියෙන හින්දා මේ එළිය ඇතුළෙන් තමයි එළියට මේක තල්ලු කරන්නේ. තේරුණාද? එහෙනම් ඇතුළේ පීඩනය වැඩි එළිය පීඩනයට වඩා. බැලුමක් වුණත් අපි අරගෙන පුක්කලා හුලම් පිවින්න බෑ ඇතුළට මේක පිම්බෙන්න නේද? ඒක ඔන්නෝ මේ විදියට. ඒ නිසා මේ අභ්‍යන්තරයේ පීඩනය වැඩි එළිය පීඩනයට වඩා. මම කී සතියේ විස්තර කරා. හරිද? P1 ඍණ ϕ සමානයි 4t බෙදීම r තමයි අපිට මේකට අදාළව ලියන්න වෙන්නේ. එතකොට අපි දන්නා මේ බලන්නකො මේ අරය වැඩි නම් ඒ කියන්නේ මෙයා නියත වෙනකොට අරය කියලා කියන එක වැඩි නම්. හරිද? අරය කියලා කියන එක වැඩි නම් මෙන්න මේ පීඩන අන්තරේ මොනවා වෙන්න ඕනේද? අඩු විය යුතුයි නේද? මේ පීඩන වෙනස අඩු වෙන්න ඕනේ. පීඩන වෙනස අඩු වෙන්න නම් ඔයාලට තේරෙනවා ඇති හොඳට හිතලා බලන්න P1 ගේ විශාලත්වය අඩු විය යුතුයි. නේද? මේ පීඩන වෙනස අඩු වෙන්න නම් P1 ගේ විශාලත්වය අඩුයි.
ඒ විදිහටම ගත්තොත් අරය අඩු එක්කෙනාගේ හරිද ඩෙල්ටා p වෙනස මොකද වෙන්නේ? වැඩි. ඒ නිසා p2 එයාගේ වැඩි. සමීකරණයට දාලා හිතලා බලන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ p2 ගේ අගය වැඩි. දැන් මොකද වෙන්නේ? මේ බලන්න මේ මෙයාගේ පීඩනය අඩුයි, මෙයාගේ පීඩනය වැඩි. මතක තියාගන්න. ඔය පෘෂ්ඨිකාතතියෙන් හැදිච්ච ගෝල ගත්තොත්, බැලුමක් ගත්තොත්, ඔය ඕන එකක් ගත්තොත්, එයා ඒකේ අරය අඩු වෙන්න තමයි ඇතුළේ පීඩනය වැඩි වෙන්නේ. අපිට හිතනනේ නෑ. අරය වැඩි නම් තමයි පීඩනය වැඩි කියලා නෑ. එහෙම නෑ. ගෝලේ ලොකු වෙන්න අභ්‍යන්තර පීඩනය අඩුයි. හරිද? ඒක මේ සමීකරණය ලස්සනට පැහැදිලි වෙනවා. පොඩි වෙන්න තමයි ඇතුළේ පීඩනය වැඩි වෙන්නේ. ඒතර මේකෙත් ඒ වගේ. පොඩි එක්කෙනාගේ ඇතුළේ පීඩනය වැඩි, ලොකු එක්කෙනාගේ ඇතුළේ පීඩනය අඩුයි. මේ හේතුව නිසා. හරිද? මේ හේතුව නිසා සිද්ධ වෙන දේ තමයි පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට මොනවද එන්න ගන්නෙ. මේක ඇතුළේ තියෙන සුළං ප්‍රවාහය හරි නැත්නම් මොනවා හරි දේවල් ටික ගලාගෙන එන්න ගන්නවා පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට. ඒතර මොකද වෙන්නේ? මෙයාගෙන් තව ටිකක් හුලං අයින් වෙනවා. මෙයාට තව ටිකක් හුලං පිරෙනවා. ඒ හින්දා ඒගේ විශාලත්වය එන්න වැඩි වෙනවා, B ගේ විශාලත්වය එන්න අඩු වෙනවා. හරිද? ඕක තමයි සිද්ධ වෙන සිද්ධිය. ඒතර B අඩු වෙනවා, A වැඩි වෙනවා කියලා කියන උත්තරේ තමයි මේකෙන් ගැලපෙන උත්තරය වෙන්නේ. ඒතර ඕකත් එකපාරක් විභාගෙදී අහපු සංකල්පයක්. දැන් තියෙන ප්‍රශ්නේ මම මෙතනින් එහාට විස්තර කළ යුතුව තියෙන්නේ මේ පෘෂ්ඨිකාගතිය හා සම්බන්ධ ඉතා වැදගත් සිද්ධාන්තයක්. ඒක අර අපිට මේක මේ පාස් පේපර්ස් එකක් තිබිච්ච නිසාම මේක විස්තර කරන්න කියලා හිතුවේ. ඒතකොට දැන් මෙහෙම හිතන්නකෝ අපේ පෙනහල්ල ගත්තොත්. හරිද? ඔක දැන් මේ බයෝ කරන අය දන්නවා ඇති, මැත්ස් කරන අයත් මම හිතනවා ඒ ඕ ලෙවල් කාලේ යම් දැනුමක් තියෙනවද කියලා මම දන්නේ නැහැ කියන්න. පෙනහල්ලක් ගත්තොත් මේ පෙනහල්ල කියලා කියන එකේ හරිද? අපි පෙනහල්ල මෙහෙම නිකන් අන්තිමව අපි ඔන්න ඔය වගේ පෙනහල්ල ගත්තොත් මේ පෙනහල්ල කියලා කියන එකේ ඔයාලා දන්නවා උඩින් මෙහෙම නේද අර මොනවද ශ්වාසනාලය ඇවිල්ලා ඒක ශ්වාසනාලිකා වලට බෙදලා ඔය වගේ තමයි යන්නේ. හරිද? ඉංග්‍රීසියෙන් නම් මේක ට්‍රැකියා බ්‍රොන්කයි ඒ වලට බෙදලා තමයි යන්නේ. අපි මේ පෙනහල්ල අරගත්තොත්. ඒක පෙනහල්ලේ තියෙන ගර්ත ගත්තාම ඒ ගර්තවල හැම ගර්තයක්ම එක සමාන නැහැ. හරිද? හොඳට තේරුම් ගන්න. මේ හැම ගර්තයක්ම එක සමාන නැහැ. මොකද ගර්ත කියන જાතියක් තියෙනවා පෙනහල්ලක් ඇතුලේ. හරිද? මැත්ස් කරන අය නිකන් මේක මෙහෙම ශ්වාසනාලය කියලා එකක් තියෙනවා. ඒක ශ්වාසනාලිකා වලට ඔහොම බෙදෙනවා. හරිද? මේ බෙදිච්ච ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා වලට ආයියෝ විතර බෙදලා යනවා. හරි? ඕක කොහොමද බෙදීගෙන ටිකක් ටියුබ්ස් ගොඩක්. හරිද? මට ගොඩක්. ඒ වලට මෙහෙම බෙදීගෙන යනවා. එහෙම බෙදීගෙන ගිහිල්ලා අන්තිමට අපි කියනවා ඇල්වියෝලා ඩක්ට්ස් නැත්නම් ගර්ත ප්‍රනාල කියලා જાතියකින් අවසානයේ මේක ඇල්වියෝලයි නැත්නම් ගර්ත කියලා හඳුන්වන චූටි මෙහෙම මල්ලක් වගේ එකකින් තමයි අවසානයේ මේක බෙදලා ඉවර වෙන්නේ. ඒතර මේක වට කරගෙන තමයි මොකක්ද තියෙන්නේ? අපි දන්න පෙනහල්ල කියන එක තියෙන්නේ ඕන. හරිද? ලෝ විතර තමයි සාමාන්‍යයෙන් මේක හැදිලා තියෙන්නේ. ඒතර මේ ගර්ත ප්‍රනාල කියලා කියන එකෙන් ගිහලා ගර්තයකට තමයි මේක අවසානයේ විවෘත වෙන්නේ. දැන් මම යන්නේ මේ ගර්තවල ප්‍රමාණය ගත්තොත් මේ චූටි මළු වල ප්‍රමාණය ගත්තොත් මේක ඒක මළු කී ගත්තොත් ඒක ඒකසෛලික මල්ල. හරිද? දැන් මේ ඒකසෛලික මල්ල කියලා කියන එක හරියට අපි දැන් අර ඉස්සල්ලා ගානේ කතා කරපු නිකන් බැලුම් මේ සබන් වලින් හැදෙච්ච සබන් පටලය වගේ. හරිද? ඒ වගේ එකක්. ඒ නිසා අන්න එහෙම ඒකසෛලික කොටසක් තමයි මේ තියෙන්නේ. ඒත් මේ ඒකසෛලික කොටස හරිද? මේ ඒකසෛලික මළුවද ප්‍රමාණය හැම පෙනහල්ලේ හැම තැනකම සමාන නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඇත්තටම මේක පවතින්නේ මේ පහළ ස්තරයේ තියෙන ගර්තවල ප්‍රමාණය මොකද වෙන්නේ? ගර්ත පොඩි. හරිද? උඩ ගර්ත ලොකුයි. හරි? උඩ ගර්ත ඊට වැඩිය ලොකු. උඩ තියෙන මළු ඊට වැඩිය ලොකු මළු තියෙනවා. හරිද? ප්‍රමාණාත්මකව එන්න තමයි පොඩි වෙන්නේ. මෙහෙම පොඩි. පහළ පොඩි. ඒ නිසා මේ පෙනහල්ලක ගත්තොත් පහළ ස්තරයේ තියෙන ගර්ත පොඩි, ඉහළ ස්තරයේ තියෙන ගර්ත ටිකක් ලොකුයි. එතකොට හරිද? මම අර කලින් විස්තර කරපු සිද්ධිය පෙනහල්ලක් ඇතුලේ වෙනව නේද? නිකන් හිතන්නකෝ. මේ ඒ කියන්නේ අපි නිකන් මේක සරලව නිරූපණය කරොත් එක පැත්තක ගර්ත ලොකුයි, අනිත් පැත්තේ ගර්ත පොඩි. ඒ ගර්ත ඔක්කොම ටික මොකද වෙනවද තියෙන්නේ? මෙන්න මේ වගේ බට දැන් මෙච්චර සරල බට සෙට් එකකින් නෙමෙයි. නමුත් සංකීර්ණ බට සමූහයක් ඔස්සේ මොනවා වෙලාද තියෙන්නේ? එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දෙන්නගෙම එළිය පීඩනය අපි උපකල්පනය කරමු වායුගෝලීය පීඩනය කියලා. අභ්‍යන්තරේ යම්කිසි වෙනස් පීඩනාගයක් තමයි එතකොට පවතින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ගානක් හදපු හින්දා දැන් තේරෙනවා මෙයා P1 කියලා ගත්තොත් මෙයා P2. ওই විදිහේ පීඩන දෙකක් තමයි පවතින්නේ. ඒකෙත් අපි දන්නවා දැන් P1 පීඩනය අඩුයි, P2 පීඩනය වැඩි නිසා මොකද විය යුත්තේ? විය යුත්තේ
P2 ගෙන් P1 වෙත වායුව ගලාගෙන ඇවිල්ලා මේ P2 කියලා කියන ගර්ථය මොනවා වෙන්න ඕනද? හැකිලිලා නැති වෙලා යන්න ඕනේ. P1 කියලා කියන ගර්ථය ලොකු වෙලා යා පිම්බිලා පුපුරලා යන්න ඕනේ. හරිද? හැබැයි දැන් පෙනහල්ල කොහොම වැඩි වුණොත් එහෙම මරුවට තියෙන එක නෑ. පෙනහල්ලක දැන් මේ තියෙන ගර්ථ ටික හැකිලිලා නැති වෙලා ගිහිල්ලා උඩේ උන් ටික පුපුරලා ගියොත් එහෙම ළමයා ඉපදිලා අනේ එන පොඩ්ඩ වෙලාවක් යනකොට මේ ඔක්කොම ටික කුඩු පට්ටම් වෙලා නැති වෙලා ගිහිල්ලා අන්තිමට පෙනහල්ලක් ක්‍රියාකාරීත්වය ඉටු කරන්න මොකක්වත් ව්‍යුහයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඕක මේ මිනිස්සුන්ගේ මොනවා වෙන්න බෑද? වෙන්න බෑ. එහෙම වුණොත් ප්‍රශ්නයක්. හරිද? ඒක ඕක මැඩ පවත්වන්න ඇත්තටම ඇඟ මාර ගේමක් ගන්නවා. හරිද? ඒ කියන්නේ අපේ ඇඟේ මාර ලස්සන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ වැඩේ නතර කරන්න. හරිද? මොකක්ද එයා කරන්නේ? එයා කරන දේ තමයි මම උදාහරණයක් විතර ගන්නම් මෙන්න මෙහෙම ලොකු ගර්ථයක් තියෙන ඔන්නෝ වගේ. හරිද? සහ එහා පැත්තෙන් තියෙනවනේ පොඩි ගර්ථයක්. ඇඟ කරන්නේ දැන් මෙතන P1 මේක 5 මෙතන P2 මේක 5 අවසානයේ මේ වායු හුවමාරුව නතර කරලා මෙයා පොඩි වෙන එකයි මෙයා ලොකු වෙන එකයි නතර කරන්න කල යුත්තේ එකම එක දෙයයි කරන්න පුළුවන් එකම එක දෙයයි මොකද්ද ඒ දේ තමයි මේ P1 කියලා කියන පීඩනය P2 කියලා කියන පීඩනයට සමාන කරගන්න ඕනේ නේ එහෙම වුණා නම් හරියන්නේ කොහෙටවත් වායුව යන්නේ නැහැ නේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරගන්න බෑ ඩෙල්ටා P සමානයි 2t යට සිම්පල් r කියලා කියන සමීකරණය අනුව මොකද වෙන්නේ මේ r ඇත්තටම වෙනස් නිසා මේ දෙන්නගේ r අගයන් වෙනස් නිසා del t නියත නිසා මේ ඩෙල්ටා P වල වෙනසක් පවතිනවා දෙපැත්තේ හරිද කල යුතු දේ තමයි මෙන්න මේක මොකද්ද දැන් මේ r යට වෙනස් කරන්න බෑනේ ඇඟට බෑනේ ගර්ථවල ප්‍රමාණ වෙනස් කරගන්න හරිද ඒක වෙන්නේ වෙනම ඒක වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නදී ඔයගොල්ලෝ තේරුම් අරගන්නේ වෙනස් යම් කිසි සිද්ධියක් හින්දා තමයි එහෙම වෙන්නේ ඒක අපි පස්සේ කතා කරමු ඒක පස්සේ කතා කරන්නේ නෑ ඒකයි අවශ්‍ය නැහැ මෙතන අපි කතා නොකරමු හරිද ගර්ථවල ප්‍රමාණයට වෙනස් කරගන්න බෑ ඒත් ගර්ථවල ප්‍රමාණයට වෙනස් කරගන්න බැරි නිසා එයාට වෙනස් කරන්න පුළුවන් මේ සමීකරණ එකම එක දෙයක් විතරයි මොකක්ද එයාට වෙනස් කරන්න පුළුවන් එයා මේ r වෙනස් කරන්න බැරි නිසා ඒ කියන්නේ මෙයාගේ r ලොකුයි මෙයාගේ r පොඩි නිසා එයා කරන එකම එක දෙයක් මොකක්ද එයා කරන්නේ එයා කරනවා මෙන්න මේ t වෙනස් කරනවා මොකද්ද වෙනස් කරන්නේ පෘෂ්ඨික ආතති සංගුණකය වෙනස් කරනවා තැන් දෙකේ ඒ කියන්නේ මෙයාගේ පෘෂ්ඨික ආතති සංගුණකය T1 බවට පත් කරලා මෙයාගේ පෘෂ්ඨික ආතති සංගුණකය T2 බවට පත් කරනවා. ඒතර මොකද වෙන්නේ? ඒතර වෙන්නේ එක දෙයක්. මොකද්ද? ඩෙල්ටා P අගය මෙයාගේ අඩුයිනේ. ඒ අඩු වෙයි මෙයා වැඩි හින්දා. R වැඩි හින්දා. හැබැයි එයා මෙන්න මෙතනට මේක ගේන්නේ නැතිව මෙයා උස්ස ගන්න. ඩෙල්ටා P වැඩි කරගන්න එයාට පුළුවන් නේද මෙතන පෘෂ්ඨික ආතති සංගුණකය වැඩි කරන්න. මම කියන එක දෙන්නම්. මෙයා මේ පෘෂ්ඨික ආතති සංගුණකය එතන වැඩි කළොත් හරිද? මේ ඩෙල්ටා P යගේ ඔය කියන තරම් මොනව වෙන්නේ නැද්ද? අඩු වෙන්නේ නැහැ. ඒතර P1 වැඩි යගේ එක පවතිනවා. මේ දෙන්න සමාන කරගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? මෙතන මොකද වෙන්නේ මේ? එතන වෙන්නේ ඩෙල්ටා P සමානයි 2t යට r අනුව ඩෙල්ටා P මෙතන අඩුයිනේ. සෝරි මෙතන මේ පැත්ත ඩෙල්ටා P වැඩිනේ. ඒ වැඩිනේ වෙන්නේ මෙයා අඩු හින්දානේ. මෙයා 2t මේක එච්චර වැඩි වෙන්නේ නැති වෙන්නේ යා මොකද කරන්නේ? මෙන්න මේක බස්සන. මේ t අඩු කරනවා. තේරුණාද කියන එක? මේක t1 මෙයා t2. ඒ හින්දා මොකද වෙන්නේ? T1 ගේ විශාලත්වය ටිකක් මෙතනදී වැඩි, T2 ගේ විශාලත්වය ටිකක් මෙතනදී අඩුයි. කොහොමද ඒක කරන්නේ? යා මාර ලස්සන වැඩක් කරනවා. මොකද එයා කරන්නේ? එයා ශ්‍රාවය කරනවා සර්ෆැක්ටන්ට් කියලා ශ්‍රාවයක්. මේ බයෝ නෙමෙයි මේ ෆිසික්ස්. හරිද? මේ එහෙම හිතන්න එපා බයෝ ගන්නවා කියලා. හරිද? මේක මොකෝ මම මේක උගන්වන්නේ මේ සංකල්පේ පාවිච්චි කරලා තිබ්බ එකපාරක් පේපර් එකට තාත් ඉස්සරහට ඕනනම් අහන්න පුළුවන් හින්දා. හරිද? මේ සර්ෆැක්ටන්ට් කියලා කියන ශ්‍රාවය කරනවා. සික්‍රීෂන් එකක් තියෙනවා. ඒක එවනවා එළියට. මොකක්ද එයා කරන්නේ? ඒක එයා එවන්නේ සාන්ද්‍රණ දෙකකින්. ප්‍රමාණ දෙකකින්. ඒ කියන්නේ මෙතනට එයා එවනවා විශාල අණු ප්‍රමාණයක්. සර්ෆැක්ටන්ට් අණු විශාල ප්‍රමාණයක් මෙතනට එවනවා. මෙතනට සර්ෆැක්ටන්ට් එවන්නේ පොඩ්ඩයි. එතකොට ඒකෙන් ඒ සම්ප්‍රයුක්තය නිසා මෙතන T2 වහිනවා. මෙතන T1 නගිනවා. හරි ඔන්නෝක තමයි එයා කරලා තියෙන්නේ. තේරුණාද? ඔන්න ඔය ක්‍රමයෙන් තමයි මෙයා මොනවා කරලා තියෙන්නේද? මේ මොකක්ද ඒකට කියන්නේ මේ දෙපැත්තේ පීඩන දෙක මෙයා සමාන කරගන්නේ. ඔන්න ඔය සංකල්ප ඔය concept එක තමයි මොනවා කරලා තියෙන්නේද? මේක තමයි පාවිච්චි කරලා තියෙන්නේ 2006 රචනා ප්‍රශ්නෙට. ඒක පොඩ්ඩක් බලන්න ඒක කොහොමද කියලා. එතකොට ඒක ඔයාලට තේරෙයි. ඒක ප්‍රශ්න කරගන්න පුළුවන් වෙයි මේ සංකල්පේ දන්නවනම්. හරි? right. ඒකට ඔන්නෝක තමයි මට කියාගන්න ඕන උනේ. ඒ ටික හරියට කරා නේද? ඒතර ඒක ගැටලුවක් නැහැ. හරි. අපිට තියෙන ඊළඟට කතා කරන්න වෙන concept එකක්. ඒක තමයි කේශාකර්ෂණය.
හරිද? කේශාකර්ෂණයට අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා කැපිලැරිටි කියලා. හරිද? අපි කියනවා මේකට කැපිලැරිටි කියලා. මොකද්ද මේ කේශාකර්ෂණය කියලා කියන්නේ? මේකේ සංසිද්ධිය අරගත්තොත් ඔයාලට තේරිලා ඇති. ඔයාලා දන්නව ඇති. පොඩි කාලේ ගත්තත් මේ මොකද වෙන්නේ? මේ අපි කතා කරලා තියෙනවා නේද ලොකු රූස්ස ගස් හරිද? ලොකු ගස්. මේ ලොකු ගස් වල මෙයා මෙහෙම මේ ආයි බයෝ කියලා හිතයි නේ අද නිකන් එහෙම වගේ ටිකක්. හරිද? මේ ලොකු ගස් වල මොකද වෙන්නේ? මේගොල්ලෝ මේ යට පස්වල තියෙන වතුර ගතිය උඩට අරගෙන උඩට යවන ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම එකට දායක වෙන ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලෝගේ මොකද බයෝ කරන අය දන්නේ නැති උත්සේදන චූෂණය, මූල පීඩනය, උහුම කීක එක සිද්ධි තියෙනවා ක්‍රම වලින් මේ වතුර උඩට යවනවා ගහක. ඒක එහෙම උඩට යවන්න දායක වෙන තව එක ක්‍රමයක් තමයි මෙන්න මේ කේශාකර්ෂණය කියලා කියන්නේ. ඒතර ඒක ගහට ආරෝපණය කරලා අපි කිව්වට කේශාකර්ෂණය කියලා කියන්නේ සාමාන්‍ය ලැබ් එකක වුණත් අපිට දකින්න පුළුවන් ලැබ් එකක විතරක් නෙමෙයි ඕනම තැනක අපිට දකින්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක්. මොකද්ද මේ කේශාකර්ෂණය කියන්නේ? කේශාකර්ෂණය කියලා කියන්නේ ඊතා සිහින් නලයක්. ඒ කියන්නේ පුෂ්ටිකාතතිය ඇති වෙන්න පුළුවන් ඊතා සිහින් නලයක් අපි ද්‍රවයක් ඇතුලේ ගිල්ලුවොත්. හරිද? අපි ද්‍රවයක ගිල්ලුවොත් හරිද? අපි මොනවා හරි වුණාම ද්‍රවයක ගිල්ලුවොත් හරි? ඔහොම ද්‍රවයක ගිල්ලුවොත් මේ ද්‍රව කඳ කියලා කියන එක මේ බටේ ඔස්සේ ඉහළට නගින්න පුළුවන්. ද්‍රව කඳ මොකද වෙන්නේ? මේ බටේ ඔස්සේ ඉහළට නගින්න පුළුවන්. හරිද? ඉහළට නගින්න පුළුවන්. ඒ ඉහළට නගින්නේ ඒ ද්‍රවයේ මාවකයේ මේ අතර හැදෙනවා නම් විතරයි. හරිද? මාවකයේ මේ පෙන්නපු විදිහට මේ ද්‍රව මාවකයේ හැදෙනවා නම් විතරයි මේ ද්‍රව කඳ ඉහළ නගින්නේ. එහෙම නැත්තම් තව ඕනනම් කියන්න පුළුවන් මොකද්ද? ගහ මකන්නම් අපි. හරිද? තව ඕනනම් මේ ද්‍රව කඳ ඉහළ නගින්න පුළුවන්. එහෙම නැත්තම් තාම මොකද වෙන්නේ? තව අපි වෙන ද්‍රවයක ගිල්ලනවා ආය අර වගේම කේශික නලයක්. හරිද? මෙහෙම කේශික නලයක් අපි ගිල්ලනවා තව වෙන ද්‍රවයක. ඒ වෙන ද්‍රවයක ගිල්ලද්දී මොකද වෙන්නේ? මේ වෙන ද්‍රවයක ගිල්ලනවා. මාවකයේ හැදෙන්නේ මේ කියපු පැත්තට නෙමෙයි අනිත් පැත්තට. එතකොට මොකද වෙන්නේ? එතකොට ද්‍රවය මොනවා වෙනවද? පහළ බයි. එහෙමත් වෙන්න පුළුවන්. මේකත් කේශාකර්ෂණයම තමයි. තේරුණාද? ඒතර ඔන්න කේශාකර්ෂණය කියලා කියන සංසිද්ධියේදී කියන්නේ ඔන්නම ඉතා සිහින් නලයක් මොනවා හරි ද්‍රවයක ගිල්ලුවයින් පස්සේ ඒ සිහින් නලය ඔස්සේ ද්‍රව කඳ ඉහළ හෝ පහළ ගමන් කිරීම. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම මොකක් නිසාද? වෙන මොකක්වත් හින්දා නෙමෙයි පෘෂ්ටික ආතතිය නිසා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ පෘෂ්ටික ආතතිය හින්දා. මොකද පෘෂ්ටික ආතතිය හින්දා කොහොමද මේක වෙන්නේ? අපි පැහැදිලි කරන්නයි යන්නේ. හරිද? මේක හරි ෂෝක් සිද්ධියක්, හරි ලස්සන සිද්ධියක්. අහගෙන ඉන්න කොහොමද වෙන්නේ කියලා ඉතා අවධානයෙන්. හරි? රයිට් ඔබ මේ ඉතින් ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන්. මොන බලන්න ඈ. ලේසිමත් නෑ. පැහැදිලි කරන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද වෙන්නේ. හරි. අපි ගාව තියෙනවා සිහින් නලයක්. මම ඒ නලයේ හීනී ගොඩක්. හරිද? හැබැයි ඒක හීනියට අඳින්නේ නෑ. ඔයගොල්ලන්ට මම එහෙම හීනියට ඇඳලා මෙලෝදියම් මේක පේන්නේ නැති හින්දා ටිකක් මහත් කරලා අඳිනවා. හරි? ද්‍රවයක් මේක අපි ගිල්ලනවා. මොනවා හරි ද්‍රවයක මේ නලය අපි ගිල්ලලා තියෙනවා. හරිද? ඔන්නම මම මෙතන මාවකයක් අඳින්නේ නෑ. මේක මෙහෙම කෙලින් තියෙන ද්‍රව කඳ. ඔන්නම ලොකු භාජනයක දාලා මේක අපි මෙහෙම ගිල්ලලා තියෙන්නේ ද්‍රවය. මේ ද්‍රවය. හරිද? මොන ද්‍රවය? දැන් මොකද වෙන්නේ මේ කිල්ලපු ගමන් වෙන සිද්ධිය තමයි හොඳට තේරුම් ගන්න. මෙතන මෙන්න මෙහෙම මොකක් හැදෙනවද? ද්‍රව මාවකයක් හැදෙනවා. මේක වලට තේරෙනවනේ නේද? කොහොම කිල්ලපු ගමන් මොකද වෙන්නේ? ද්‍රව මාවකයක් හැදෙනවා. හරිද? කොහොම ද්‍රව මාවකයක් හැදෙනවා. මේ ඇඳයිද මම ඔක්කොම ටික ඇඳලා තියෙනවනේ. මෙන්න ඇදයක් තියෙනනේ මාර ඇදයි. ඉස්සරහට ඇවිල්ලා වෙනවම තේරුනේ. හරිද? කෙලින් අඳින්න නැත්නම් ඕගොල්ලන්ට බලන් ඉන්නකොට නිකන් අප්සෙට් වගේ. හරි? එහෙම තියෙන්නේ ද්‍රවයේ පින්න මෙහෙම. හරි? ද්‍රවයේ ඔන්නෝම මාකේ ඔන්නෝම. හරි? මාකේ මේ විදිහට. හරි? ඔන්නෝම දැන් ඉවිලා තියෙනවා. right. දැන් වෙන සිද්ධිය මොකද්ද? වෙන සිද්ධිය තමයි මෙන්න මේක. මොකද්ද? අපි දන්නවා මෙහෙම. මේ උඩ මොකද්ද තියෙන පීඩනය? උඩ තියෙන්නේ වායුගෝලීය පීඩනය. ඒක අපි දන්න දේ. මෙතන මොකද්ද තියෙන පීඩනය? මෙතන. එතන මොකද? එතනත් වායුගෝලීය පීඩනය. කිසි කතාවක් නැහැ. හරිද? එතනත් වායුගෝලීය පීඩනය, මෙතනත් වායුගෝලීය පීඩනය. දැන් අපි මෙහෙම හිතමුකෝ. මේ ද්‍රවයේ පොඩ්ඩක් යටින් මෙතන. දැන් මේ සැලකුවේ මෙතන තමයි වායුගෝලීය පීඩනය. හරිද? ඊට චුට්ටක් යටින් අපි ලක්ෂ්‍ය අරගත්තොත් පොඩ්ඩක් යටින් චුට්ටක් යටින් ලක්ෂයක් අරගත්තොත් මෙන්න මෙතන ගත්තොත් මේ මෙතන තියෙන්නේ මොන පීඩනයේද? මෙතන තියෙන්නේ මතක තියාගන්න මොන පීඩනයේද? වායුගෝලීය පීඩනයමයි. හේතුවයි හේතුව හොඳට මෙන්න මේක තේරුම් ගන්න. හේතුව
මෙතන මාවකයක් නිර්මාණය වෙලා නැති නිසා. මාර වැදගත් සංකල්පයක් ඈ. මෙතන මාවකයක් නිර්මාණය වෙලා නැති නිසා උඩ පීඩනය යට පීඩනයට සමානයි. ඔයාලට මතකද මම චුට්ටක් මේකෙන් එහාට යන්නම් ද්‍රව ස්ථිතිය. ද්‍රව ස්ථිතියේදී ඔයාලට මතකද අපි මෙහෙම මොනවා හරි නලයක් ওই විදිහට ගිල්ලලා ඒක ඔස්සේ ජල කඳක් ඉහළ නැගලා තිබුණොත් හරිද? ජල කඳක් ඉහළ නැගලා තිබුණොත් අපි මෙන්න මේකේ මේ ස්ථානයේ පීඩනය හරිද? මෙහෙම ජල කඳක් ඉහළ නැගලා තියෙනවා. අපිට මෙන්න මේකෙන් මෙතන පීඩනය ගන්න ඕන වුණොත් හරිද? මෙතන පීඩනය ගන්න ඕන වුණොත් අපි ගත්තේ මෙන්න මේ උඩින් ඇති කරන පීඩනේ මෙන්න මේක වායුගෝලීය පීඩනේ හරිද? මෙයාගේ උස h ඝනත්වය ρ කියලා අපිට දීලා තියෙනවා. අපි ගත්තේ මෙන්න මෙතන මේ P1 කියලා කියන පීඩනේ P1 සමානයි phi ධන h ρg කියලා. හැබැයි කවුරුවක්වත් ළමේ කවදාවත් අහලා නැහැ. ඇයි හත් දෙයනේ මේකේ පීඩනේ එකතු කරද්දී h ρg කියලා කියන්නේ මේ ද්‍රව කඳේ පීඩනේ හරිද? ඇයි මේ ද්‍රව කඳේ පීඩනයකට වායුගෝලීය පීඩනය එකතු කළේ කියලා කවදාවත් අහලා නැහැ. හිතලා තියෙනවද? ද්‍රව ස්ථිතියේ. ඒක මෝඩ කතාවක් නේ. වායුගෝලීය පීඩනයක් ඇයි ද්‍රව කඳක පීඩනයකට එකතු කරන්නේ? එහෙම එකතු කළා මෙතන පීඩනය ගන්නෙ. ඔව් ඒක තමයි. එතන පොඩි වැරදක් වෙලා තියෙනවා. වැරදක් නෙමෙයි. අතරම මේක තේරුම් අරගෙන නැහැ හරියට. හොඳට මතක තියාගන්න මෙතනදී මේ phi කියලා කියන්නේ අපි එකතු කරන වායුගෝලීය පීඩනයම නෙමෙයි. ඒ අගයට සමානයි තමයි. හැබැයි මෙතන තමයි phi මේ ද්‍රව කඳ කෙලින් පීඩන හින්දා මාවකයක් නැති නිසා හරියටම මෙන්න මෙතන පීඩනේ phi-ම තමයි. හරිද? මෙතන පීඩනේ phi-ම තමයි. ඒත් ඔයා මේ P1 හොයන්න දායක කරගත්තේ මේ phi නෙමෙයි. මෙන්න මේ phi. මේ phi තමයි මෙතනට දැන් සමීකරණය. මේ නලයේ යට මෙන්න මෙතන තියෙන phi. තේරුණාද? ද්‍රව මට්ටමේ යට තියෙන phi. ඔයා එකතු කළේ ඇත්තටම ද්‍රව කඳේ උඩ පීඩනයේට ද්‍රව කඳේ යොස් එකතු කරලා ද්‍රව කඳේ පහළ පීඩනය ගත්තේ. නැත්නම් වායුගෝලීය පීඩනයට ආයෙක එකතු කළා නෙවෙයි. ඕක හරියට තේරෙන්න මෙන්න මෙතනට ආවා. බලන්නකො මම කියාගෙන යනකොට ඔන්න බලන්න. දැන් මෙතන පීඩනේ phi හින්දා මෙතනත් phi. ඇයි ඒ ද්‍රව කඳ තිරස් හින්දා. මේ වගේම. මෙතනත් phi වගේ මෙතනත් phi. හැබැයි පුතෝ මෙන්න මෙතන මෙතන phi. අපි ඒක දන්නවා. ඇයි එතන phi වෙන්නේ? ඒ උඩ මොකුත් නැහැනේ. අපි එහෙම හිතමු ඈ. උඩ මොකුත් නැහැ කියලා. ඒතර ඒ ඔක්කොම ටික phi. ඉතින් මෙතන phi. හැබැයි එතන phi වුණාට මෙන්න මෙතන පීඩනේ phi-ද ද්‍රව කඳ තියෙන්නේ මෙහෙම. මාවකයක් හැදිලා. දැන් මෙතන phi-ද? ඔන්න ඔතන තියෙන වෙනස. එතන phi නෙමෙයි. හේතුව ඇයි? ඔයාලට මතක ඇති මම මේ පැත්ත මකන්නම්. ඔයාලට මතක ඇති. හරිද? ඔයාලට මතක ඇති අපි මෙන්න මේ වගේ මෙහෙම ගෝලය අරගෙන මේක ඇතුළේ පීඩනයේ P1 එළිය පීඩනයේ P2 කියලා ගත්තාම අපි ගත්තා P1 විශාලයි P2 කියලා. හරිද? ඒකට තමයි අපි මොකක්ද දැම්මේද? 2t/r කියලා කියන සමීකරණය දැම්මේ. හොඳට මතක තියාගන්න මේ 2t/r කියලා කියන සමීකරණේ ඔයාට ගෝලයකට දාන්න පුළුවන් වගේම මොහොකට දාන්න පුළුවන්ද? මාවකයකට ආදේශ කරන්නත් පුළුවන්. ද්‍රව මාවකයකට ආදේශ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ද්‍රව මාවකයක් දෙපැත්තේ පීඩන අන්තරයටත් ඔයාට මේ සමීකරණය ආදේශ කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේකට සමීකරණ දාන්න. ඒ නිසා ඔයා මොනවා හරි ද්‍රව මාවකයක් අරගෙන මෙන්න මේ වගේ මේකට මෙන්න මෙහෙම ද්‍රව මාවකයක් අරගෙන හරිද? මේ වගේ එකක මෙන්න මේ වගේ ද්‍රව මාවකයක් අරගෙන මෙතන පීඩනයේ P1 මෙතන පීඩනයේ P2 නම් ඔයාලට බය නැතුව කියන්න පුළුවන් ද්‍රවය තියෙන යට පැත්තේ නම් P1 විශාලයි P2 කියලා. ඒ වගේම මේ වගේ එකක ද්‍රව මාවකයේ මේ අතට නම් තියෙන්නේ ද්‍රවය ඔහොම තියෙනවා නම් මෙතන පීඩනයේ P1 නම් මෙතන පීඩනයේ P2 නම් මෙතන පීඩනයේ P1 නම් ඔයාලට මෙතනත් කියන්න පුළුවන් P2 විශාලයි P1 කියලා. අර වගේම මේ ද්‍රව මාවකයේ දෙපැත්තේ පීඩන අන්තරයක් පවතිනවා. ඒ පීඩන අන්තරයට ඔයාලට බය නැතුව මොකක් ආදේශ කරන්න පුළුවන්ද? මේ සමීකරණය 2t/r කියලා කියන සමීකරණය ආදේශ කරන්න පුළුවන්. ගෝලයකට විතරක් නෙමෙයි ඒක වළංගු වෙන්නේ. මාවකයකටත් වළංගු. මතක තියාගන්න. හරිද? ඒ නිසා හරි ඔන්න බලන්න. ඒ නිසා හරි ඔන්න බලන්න. ඒ නිසා මේ මෙතන phi නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන පීඩනයේ phi නෙමෙයි P1. හැබැයි ඒ P1 මොකද වෙන්නේ? phi සහ P1 ගත්තොත් ඒ P1 මොකද වෙන්නේ? මේ phi ට වඩා අඩුයි. phi ලොකුයි ඊට වැඩිය.
මේක බලපු ගමන් පේනවා ඇයි මාවකේ මෙහෙටම තල්ලුලා තියෙන උඩින් තල්ල කරන්නේ ඉන්නේ යටි කාට එච්චර තල්ල කරන්න බෑ ඒකයි මේ මාවකේ මෙහෙම තියෙන්නේ ඔය විදිහට පවතී දැන් මොකද වෙන්නේ දැන් පොඩි අප්සෙට් එකක් තියෙනවා මොකක්ද තියෙන අප්සෙට් එක මේ බලන්නකෝ මේක ආසන්න වශයෙන් එකම මට්ටමනේ හරිද ආසන්න වශයෙන් එකම මට්ටම මේ phi සමානයි p1 විය යුතුයි මම එහෙම ලියන්න phi සමානයි p1 විය යුතුයි ඇයි මම එහෙම කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි ඔයාලා ද්‍රව ස්ථිතියෙන් දන්න දේ මොකද්ද එකම ද්‍රවයේ හරිද එකම මට්ටමේ පීඩන සමාන නිසා එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමාන හින්දා phi සමානයි p1 විය යුතුයි හැබැයි නමුත් මොකද වෙන්නේ phi විශාලයි p1ට වඩා මෙතනින් ගත්තා නේද මෙතනින් ගත්තොත් phi විශාලයි p1 මෙතනින් කියන phi සමානයි p1 වෙන එකම ද්‍රවයේ එකම මට්ටමේ පීඩන සමාන වෙන්නේ නේද ඒ නිසා මොකද වෙන්නේ මේක පවතින්නේ නැහැ මෙහෙම පවතින්න බෑ මේ අපේ එකම භෞතික විද්‍යාවේ නියම දෙකකට යනවා මේක පරස්පර මෙහෙම පවතින්න බෑ ස්වභාවිකව මේ විදිහට පවතින්නේ නැහැ එහෙනම් මොකද වෙන්නේ මෙන්න මේ p1 අඩුයිනේ ඒ අඩු වෙච්ච පීඩන කොටස පුරව ගන්න හරිද අඩු වූ පීඩනය ලබා ගැනීමට අපි එහෙමයි කියන්නේ අඩු වූ පීඩනය ලබා ගැනීමට මේ p1 කියලා කියන එක අඩුයිනේ උදාහරණකින් ගණන් දාලා ගත්තොත් හරිද ගණන් දැම්මම ලස්සනට තේරෙනවා මේක අපි හිතමු මේක 10යි කියලා phi 10යි කියලා හිතමු එහෙනම් මෙතනත් 10යිනේ එහෙනම් මෙන්න මෙතනත් 10යිනේ හරිද හැබැයි මෙතන 10 වෙන්න බෑ ඊට වඩා අඩු වෙන්න බෑ අපි හිතමු නිකන් 7යි කියලා කොච්චරක වෙනසක් තියෙනවද 3ක වෙනසක් තියෙනවා මෙන්න මේ 3 වෙනස ගන්න මේ 3ක වෙනස අරගන්න මේ ද්‍රව කඳ මොකද වෙන්නේ උඩ යනවා හරිද මේ 3 වෙනස අරගන්න ද්‍රව කඳ උඩට යනවා මම එහා පැත්තෙන් ගිහින් හරිද 3 වෙනස අරගන්න ද්‍රව කඳ උඩට යනවා කොහොමද වෙන්නේ එතකොට ඔන්න මෙන්න මෙහෙම වෙන්නේ මේ ඔන්නෝම තියෙන එකේ මෙහෙම තියෙනවා ද්‍රව කඳ උඩ නගිනවා ඔන්න බලන්න දැන් හරියනව නේද බලන්නකෝ මේ ඔන්න බලන්න මෙතන ඔහම තියෙනවා හරිද අපි දාමු අංක මෙයා 10යි හරිද මෙතනත් 10යි මෙතනත් 10යි මෙතන ගියේ මෙතන 7යි දැන් මම තුනක වෙනස ගන්න උඩ ගියේ එහෙනම් මේ උඩ ගිහිල්ලා ගත්ත පීඩනය කොච්චරද 3යි ඒ 7යි මේ 7යි මේ 7යි මේ 3යි එකතු ආයි 10යි හරිනේ එකම ද්‍රවයේ එකම මට්ටම පීඩන සමානයි හරිනේ වැඩි සරලයි හරි ඒක තමයි වෙන්නේ දැක්ක මේ ද්‍රවමාවකයේ දෙපැත්තේ පීඩන වෙනස ගන්න ද්‍රව කඳ උඩ නගිනවා phi ඍණ p1 කියලා කියන මේ පීඩන වෙනස අරගන්න ද්‍රව කඳ උඩ නගිනවා එහෙනම් ඕක බලපු ගමන් වෙන මොකක්වත් ඕනේ නැහැ බලපු ගමන් මෙහෙම කියන්න පුළුවන් මේ තරකෙන් මේ මොකද්ද phi ඍණ p1 කියලා කියන්නේ මේ වෙනස කියන්නේ 10 ඍණ 7 කියලා කියන වෙනස කියන්නේ මේ උඩට ගිහිල්ලා ගත්ත පීඩනේ නේ එහෙනම් මේ උස h කියලා ගත්තොත් මේක සමානයි h වලින් මේක h කියලා ගත්තොත් ඒ උස මේක සමානයි h වලින් ඔන්න සමීකරණ ඔප්පු කරලා ඉවරයි කේශාකාරණයට අදාළ සමීකරණ හරිද ඒතර phi ඍණ p1 කියලා කියන එක අපි phi ඍණ p1 කියන එක සාධාරණ ලෙස ලිව්වොත් p1 ඍණ p2 සමානයි h වලින් හරිද ඔන්නම ගන්න පුළුවන් හරි p1 ඍණ p2 සමානයි h වලින් අනිත් පැත්තෙන් අපි දන්නවා p1 ඍණ p2 කියන්නේ මොකක්ද මාවකයට අදාළව p1 ඍණ p2 කියන්නේ මොකක්ද 2යි t බෙදීම r නේ මේ මාවකයට අදාළව p1 ඍණ p2 කියලා කියන්නේ මේ මාවකේ ගත්තොත් ඒ මාවකයට අදාළව පීඩනය කියලා කියන්නේ මේ පීඩන වෙනස කියලා කියන්නේ මේ දෙපැත්ත පීඩන වෙනස කියලා කියන්නේ මොකද්ද අපි phi ඍණ p1 කියන බදීම වලට පැටලෙන හින්දා මේක කෙලින්ම මෙහෙම ගමු මේක phi ඍණ p1 හරිද phi ඍණ p1 හරි මේ මොකද්ද මේ phi ඍණ p1 කියන්නේ phi ඍණ p1 කියලා කියන්නේ 2යි t බෙදීම r මයි මේ phi ඍණ p1 වල මම මේක මෙහෙම ලොකු කරන්නම්කෝ දැන් ඔයාලට මොකද්ද පේන්නේ මේ අර අපි කලින් කතා කරපු ගෝලයම තමයි මේ ගෝලේ එක ඡාප කැලලක් අපි සලකලා තියෙනවා ඒතර ඒකේ මැද මෙන්න මෙහෙම ඩොට් එකක් තිබ්බොත් ඒ ඩොට් එකේ ඉඳලා මෙතනට තියෙන දුර r ඒතර එහෙනම් මේ දෙපැත්තේ පීඩන වෙනසට අපිට ලියන්න පුළුවන් phi ඍණ p1 සමානයි 2යි t බෙදීම කැපිටල් r කියලා මම කිව්වේ මාවකයකටත් මේක වළංගුයි කියලා එහෙනම් මේ දෙපැත්තේ පීඩන වෙනස කියන්නේ 2යි t බෙදීම r එහෙනම් phi ඍණ p1 කියන්නේ 2යි t බෙදීම r phi ඍණ p1 කියන්නේ h rho g එහෙනම් මොකද කතාව මේ h rho g සමානයි 2යි t බෙදීම r මේ අපි තරකින් ගත්ත කෙලින් කේශාකර්ෂණයට අදාළ සමීකරණ තේරුණාද? ඒතර ඔන්න ඔය විදිහට අපිට මොනවා කරන්න පුළුවන් මේක ඔප්පු කරලා ගන්න පුළුවන්. හැබැයි දැන් මම ඔයාලට කියලා දෙනවා මෙහෙම කරන්නේ නැතුව මේක ඇත්තටම ගණන් දාලා ඉවරලා ඔප්පු කරගන්න විදිය. අපි ඒකත් කරමු ඒකත් දැනගෙන ඉන්න ඕනේ හින්දා. තරකෙන් ගන්න එච්චරයි. මොකද්ද?
මේ අඩු වූ පීඩනය ලබා ගන්න තමයි ද්‍රව කන්ද ඉහළ යන්නේ. අඩු වූ පීඩනය ලබා ගැනීමට ද්‍රව කන්ද ඉහළ යන නිසා ෆයිරින P1 සමානයි H2G. මේ වෙනස සමානයි H2G. නමුත් ෆයිරින P1 මාවකයට ලිව්වම නමුත් මාවකයට ෆයිරින P1 සමානයි 2t බෙදීම R. එහෙනම් 2t බෙදීම R සමානයි H2G. ඔච්චර. හරිද? ඔක අපි ඔප්පු කළොත් ඉතින් අර මොකක්ද ඒකට කියන්නේ මේ ඉලක්කම් දාලා ඔප්පු කරොත් මම මේක මකනවා. හරිද? ඉලක්කම් දාලා ඔප්පු කරොත් ඔන්න බලන්නකො වෙන විදිහට කොහොමද වෙන්නේ? මේ ඉලක්කම් දාලා අපිට අකුරු දාලා ඔප්පු කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔප්පු කරන විදිහ. ඒක හරිම ලේසි. හරියට වැඩි ලේසි. හරිද? හිතන්න දෙන්නේ මෙහෙම තියෙන්නේ ඔන්න නලේ හරි ඊට පස්සේ ඔන්නෝම තියෙනවා sorry මේක අපි උඩට යනවා කියලාම ගමු. ඒක ලේසි. හරි? මෙහෙම ඉහළට ගියා කියලා අපි හිතමු. මෙතන පීඩනය 5, මෙතන පීඩනය 5, මෙතන 5, මෙතන P2 කියලා දාගමු. මෙතන P1 කියලා දාගමු. හරිද? මොකද වෙන්නේ? මේ බලන්න මේ 5 සමානයි P2 නේද? ඇයි ඒ? කිසිම කතාවක් නැහැ. මොකද්ද? එකම ද්‍රවයේ එකම ද්‍රවයේ එකම මට්ටම. ඒ හින්දා 5 සමානයි P2ට. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මට මොකද්ද? මාවකයට 5 ඍණ P1 සමානයි 2t බෙදීම කැපිටල් R. මේක මාවකයේ අරය. හරිද? ඊට මොකද වෙන්නේ? මෙතනින් මට කියන්න පුළුවන් P1 සමානයි P2 සමානයි මේ P2 සමානයි මට ඔන්නක හොඳට හිතන්න P2 සමානයි 5 ධන H rho g ද හරිද? මේ ද්‍රවයේ උස H ඝනත්වය rho නම් P2 කියලා 5 ධන H rho g ද නැත්නම් P2 කියලා කියන්නේ P1 ධන H rho g ද? මම ඔයාලට කියන්නේ ද්‍රව ස්ථිතියේදී අපි අරගත්තේ මෙයා ධන 5 ධන H rho g කියලා වුණාට ඒ ඇත්තම වක්‍රාකාරයෙන් ගත්තේ මෙතන පීඩනය ධන H rho g කියලා. මේ ඇතුළේ පීඩනය ධන H rho g කියලා. මෙතනදී එළිය පීඩනය 5 වුණාට මෙතන අභ්‍යන්තර පීඩනය 5 නෙමෙයි ඒක P1. තේරුණාද? මේක P1. මේක P1 නිසා මෙතනදී ගන්න ඕන ඔයා 5 ධන H rho g කියලා නෙමෙයි ඒක P1 ධන H rho g කියලා තමයි ඔයා ලිවිය යුත්තේ. මේක සම්පූර්ණයෙන් වැරදි. හරිද? ඕක බලංගු ඔයාලට ද්‍රව ස්ථිතියේදී. ඒකට හේතුව මෙතන සිරස් හින්දා. ඒතර උඩත් 5 යටත් 5. ඒ හින්දා මේක හරි. මෙතන දෙය බයිලා හරියන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මෙන්න මෙතන දෙන්නේ මොකද්ද? P2 කියලා කියන්නේ P1 ධන H rho g. හරිද? නමුත් මේ P2 කියලා කියන්නේ 5 නේ? ඒ හින්දා මට ලියු හැකි 5 සමානයි P1 ධන H rho g කියලා. එහෙනම් මේ පැත්තෙන් කියන්න පුළුවන් මොකද්ද? P1 ඍණ 5 සමානයි. හරිද? sorry. 5 ඍණ P1 සමානයි H rho T. මෙයා පළවෙනි සමීකරණේ. මෙයා දෙවෙනි සමීකරණේ. 5 ඍණ P1 H rho G ට සමානයි. 5 ඍණ P1 2යි T යට සමානයි. ඒ නිසා 1 සමානයි 2ට. ඒ කියන්නේ මොකද්ද? H rho G සමානයි 2යි T බෙදීම කැපිටල් R. ඔන්නෝම ඔප්පු කරලා මේක ගන්න පුළුවන්. මේ ඔප්පු කිරීම දැනගන්න ඕනේ. ඒ හින්දා මෙච්චර වෙලා කිව්වේ. තේරුණාද? පැහැදිලිද? මේ ඔක්කොම ටික අපි කළේ මේ R කියලා කියන්නේ මොකද්ද? මේ R කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ R කියලා කියන්නේ මාවකයේ අරය. මොකද්ද? මාවකයේ අරය. හරිද? මාවකයේ අරයෙන් තමයි අපි මේක කිව්වේ. මාවකයේ අරය කියලා කියන්නේ මම කිව්වට. දැන් මෙහෙම මාවකයේ හැදිලා තියෙනවා නම් මෙන්න මෙහෙම එකක මාවකයේ මේ විදිහට හැදිලා තියෙනවා නම් අපි ගත්තේ මෙන්න මෙහෙම මාවකයේ ඔහොම තියෙනවා. මෙතන ඉඳලා මෙතනට ඔන්න R පාවිච්චි කරලා තමයි මේක ලිව්වේ. තේරුණාද? අපි මේක පොඩි සංශෝධනයක් කරන්න යනවා මේ සමීකරණේ. ඔන්න බලන්න. හරිද? මම මේක මකලා පොඩි වෙනසක් කරන්න යනවා ඔය සමීකරණේ. හරිද? ඒතකොට ඔයාලට කියන මෙන්න මෙහෙම කරන්න පුළුවන්. තවත් චුට්ටක් මේක ඉස්සරහට ගියයි. හරිද? ඒ මාවකයේ අරයනේ. හිතන්නකො මෙහෙම. දැන් අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම නලේ. හරි? අනිත් නලේ මෙහෙම. sorry නලේ ඔහොම. නලේ මාවකයේ ඉහළ නැගලා තියෙනවා මේ විදිහට. මෙන්න මාවකේ. හරි? මෙන්න මාවකේ. ඒ මාවකයේ ওই විදිහට තියෙද්දි මම මේ මාවකයේ සම්පූර්ණ රවුම කම්ප්ලීට් කරොත් මාවකය කියලා කියන්නේ ඔන්න ඔහොම රවුම. හරි? ඔය වගේ රවුම. අපි මේකේ පීඩන අන්තරය අරගත්තොත් මෙතන පීඩනය P1 නම් මෙතන පීඩනය P2 නම් හරිද? ඔයා ලිව්වේ P1 ඍණ P2 සමානයි 2යි T බෙදීම කැපිටල් R. මේ R කිව්වේ මොකක්ද? R කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි. මේක මාවකයේ අරය. මම මෙතන මැදින් බිඳුවක් තිබ්බොත් ඔන්න ඔහොම මැද ඉඳලා හරිද? මාවකයට තියෙන අරය. sorry.
හරි මේ මැදි බිඳුවක් තිබ්බොත් ඒක මේ මෙතන ඉඳලා මෙහෙම මේ මාවකයට තියෙන අරය. මේක තමයි මේ අපි ගත්තේ කැපිටල් R කියන. දැන් අපිට උ චුට්ටක් ඕනස් පොඩි සංශෝධනයක් කරන්න පුළුවන් වුණ බලගන්න ඈ. මොකක්ද දන්නවද? මේ මම මෙතනට අඳිනවා ස්පර්ශකයක්. හරිද? මේ රවුමට මම ගහනවා මෙහෙම ස්පර්ශකයක්. කෙලින් ඇඳ ඉඳලා. ඇඳ වෙනවා සෑහෙනනේ. ඔන්නෝම අපි ගහමු ස්පර්ශකයක්. ඔන්න ඔයගේ ස්පර්ශකයක්. මේක ස්පර්ශකයක්. ඒත් අපි දන්න කතාව තමයි මේ නලයේ අරය කැපිටල් R නම් මෙන්න මෙතන ඉඳලා මෙතනට ගෙවුවේ අරයක් නම් ඒ අරය හැමතිස්සෙම මේ ස්පර්ශකයට ලම්බකයි. තේරුණාද? ඒ අරය හැමතිස්සෙම ස්පර්ශකයට ලම්බකයි. ඒ නිසා මෙන්න මේ කෝණය ලම්බක බව අපිට තේරෙනවා. ඔය කෝණය ලම්බකයි. හරිද? ඒක කොහොම තියෙද්දී අපිට පුළුවන් මේකේ ස්පර්ශ කෝණය ලකුණු කරන්න. හරිද? සහ අපි මෙහෙම ගමු. මේ මම මෙන්න මෙතනින් හදනවා මෙන්න මෙහෙම ඉරක්. මේ ඉර මොකක්ද? මේ ඉර වෙන මොකක්වත් නෙමෙයි. මේක තමයි මේ සිම්පල් R. මොකද සිම්පල් R කියන්නේ? නලයේ අරයනේ. මේ මෙතන ඉඳලා මෙතන තියෙන නලයේ අරයි මේ බටේ අරයි. මේක මාවකය. හරිද? ඒක එහෙම. අපි මේකේ ස්පර්ශ කෝණය මාක් කළොත් ස්පර්ශ කෝණය කියලා කියන්නේ මෙතනට ගහපු ස්පර්ශකයයි මේකේ බිත්තියයි අතර නලය තුලින් හදන කෝණය. මේ තියෙන ස්පර්ශ කෝණය. ඒක තීටා. එයා තීටා මෙයා අංශක 90යි කියලා කියන්නේ. හරිද? මෙයා අංශක 90යි කියලා කියන්නේ. ඔයා දන්නවා මෙයාත් අංශක 90යි කියලා. හරිද? එයාත් අංශක 90යි කියලා. ඒතර ඒකේ විදිහ නම් හරි අපි දන්නවා මෙන්න මේක මෙහෙම දික් කළොත් මේ දෙක ප්‍රතිමුඛ කෝණ හින්දා හරිද? මෙන්න මේ කෝණයත් තීටා. නේ? ඒක මොකද්ද? ස්පර්ශ කෝණයම තමයි දැන්ටත් එන්නේ ඒක තීටා. ඒක තීටා ආයි මෙයා 90 නිසා මෙන්න මේ කෝණය හොඳට හිතලා බලන්න මේ කෝණේ අංශක 90 රින තීටා. හරිද? ඒ කෝණේ අංශක 90 රින තීටා. ඒ කෝණේ අංශක 90 රින තීටා කියලා කියන්නේ හරිද? ඒ කෝණේ අංශක 90 රින තීටා කියලා කියන්නේ මෙයා අංශක 90යි නිසා මෙන්න මේ කෝණය තීටා. මේ කෝණේ තීටා බව තේරෙයි. හදලා බලුවා. මොකක් ත්‍රිකෝණයක පාද මම මේ ඔක්කොම ටික ගත්තේ මේ මෙතන තීටා මෙයා අංශක 90යි හින්දා මේක 90 රින තීටා. ඒතර ත්‍රිකෝණයක ඔක්කොම පාදවල එකතු අංශක 180යි නේ. නම් මෙයා 90 රින තීටා නම් මෙයා 90 නම් මෙයා තීටා වෙන්න බැරි. ගාන හදලා බලුවොත් තේරෙයි. හරිද? හදලා බලන්න. ඒක තීටා. ඒතර ඒක තීටා හින්දා මොකද වෙන්නේ? මෙන්න මේ කෝණේ තීටා. ඒ කෝණේ තීටා නම් ඔයා දන්නවා මෙන්න මේ R අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද්ද? මේ කෝණයට අදාළව මෙයා බද්ධ පාදය මෙයා කර්ණය. මේක කර්ණය මේක බද්ධ පාදය. එහෙනම් මට කිව්වෙන් මට දාන්න පුළුවන් කොස් සම්බන්ධය. කොස් සමානයි බකනේ බද්ධ පාදයේ වෙදීම කර්ණය. සක බක සබනේ. එහෙනම් කොස් කියලා කියන්නේ බක බද්ධ පාදයේ වෙදීම කර්ණය. මෙන්න බද්ධ පාදය මෙන්න කර්ණය. මේ සිම්පල් R වෙදීම කැපිටල් R. එහෙනම් මේ කැපිටල් R කියලා කියන එක මම උක්ත කරගත්තොත් කැපිටල් R කියලා කියන්නේ මොකද්ද? සිම්පල් R වෙදීම cos θ. ඒක මට මොනවා කරන්න පුළුවන්ද? ඒක මට මෙතනට ආදේශ කරන්න පුළුවන්. කරාම මොකක්ද එන්නේ මේ P1 ඍණ P2 කියලා කියන්නේ P1 ඍණ P2 නෙමෙයි අපි මෙහෙමම ගමුකෝ h rho g සමානයි 2යි t යට r සමීකරණයම ගමු h rho g සමානයි 2යි t යට කැපිටල් R ගේ මෙතනට ඒක දාමු නේ. මේක කෙලින් මේකටම ඔප්පු කරමු ඉවරයිනේ. h rho g සමානයි 2යි t යට කැපිටල් R. ඔය සමීකරණේ මේ r ට මට ආදේශ කරන්න පුළුවන් මෙන්න මේක ස්පර්ශ කෝණය. මොකද්ද මට එන්නේ? ආදේශ කරන්නේ මොකට? h rho g සමානයි 2යි t cos θ බෙදීම සිම්පල් r කියලා. මොකද මේ r කියලා කියන්නේ සිම්පල් r බෙදීම cos θ එක වැඩි කරාම උඩට මාරු වෙලා ඔන්නෝම සමීකරණයක් කියනවා. අපිට සමීකරණ දෙකක් තියෙනවා. මොකද්ද? එකක් h rho g සමානයි 2යි t cos θ බෙදීම සිම්පල් r. අනිත් එක තමයි h rho g සමානයි 2යි t යට කැපිටල් R. මේ ඔක්කොම කේශාකර්ෂණයට අදාළ සමීකරණ. ප්‍රකේශාකර්ෂණයට අදාළ මෙන්න මේ සමීකරණ දෙකෙන් හරිද? මේ සමීකරණ දෙකෙන් තියෙන වාසිය වෙනස තමයි මේකට මාවකය ආරය ඕනේ. මේකට මාවකය ආරය ඕනේ නැහැ නලය ආරය ඕනේ. හරිද? මේ නලය ආරය හොඳට මතක තියාගන්න. මේ සිම්පල් ආර කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේක මොකද්ද? මේක අවිල්ලා නලයේ ආරය. ඒ නලය ආරය. මේක මාවකය ආරය. මෙතන තීට කියලා කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා ස්පර්ශ කෝණය. හරිද? ස්පර්ශ කෝණය. ඒතර මේකේ ගාන හදන්න ස්පර්ශ කෝණය ඕනේ. තේරුණාද? ගාන හදන්න ස්පර්ශ කෝණය ඕනේ. ස්පර්ශ කෝණය බිඳුවයි නා. තීට බිඳුවයි නා. ඒක දන්නවා cos බිඳුව එකයිනේ. ඒතර නලය ඇරේ මාවකය ඇරේට සමානයිනේ. ස්පර්ශ කෝණය බිඳුවයි නම් නලය ඇරේ මාවකය ඇරේට සමානයි. එයි. cos බිඳුව එකයිනේ. ඒක එක වුණ ගමන් මේ දෙන්න සමානයි. තේරුණාද? ඔන්න ඔය විදිහට අපිට මොනවා කරගන්න පුළුවන්ද? මාවකය ඇරේ සහ නලය ඇරේ කියලා කියන දෙක පාවිච්චි කරලා කේශාකර්ෂණයට ප්‍රකාශන දෙකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? දැන් අපි හිතමු මෙහෙම වුණා කියලා. මේක
අංශක කියන්නේ මේ තීටා අගය මෙහෙම වුණොත් මෙන්න මෙහෙම මාවකයේ හිටියොත් ඔව් එහෙම මාවකයේ හිටියොත් මෙතන වෙන දේ එකම එක වෙනසයි වෙන්නේ මේ සමීකරණේ h rho g සමානයි ඍණ 2t cos θ බෙදීම r කියලා ගන්න පුළුවන් අපිට. ඍණ කෑල්ලක් එනවා. ඒ ඍණ කෑල්ල එන හේතුව cos වල 180 පයින්නකොට ඒක ඍණ වෙනවා. ඒක ධන කරගන්න ඕන හින්දා මෙතන ඍණ එකක් දානවා. මෙහෙමයි. මම නම් කියන්නේ මගේ මේක මම කියන්නේ මේවා මතක තියාගන්න යන්න ඕනේ නැහැ. ඔයා සාමාන්‍ය විදිහට පීඩන ආදේශ කරගත්තොත් ඔයාට ඒ ගාන හදාගන්න පුළුවන් මෙච්චර ඒවා හිතන්න යන්න උවමනාවක් නැහැ. තේරුණාද? අපි ඒක ඉස්සරහට බලමු මේ ප්‍රශ්නෙකුත් එක්ක. ඒක ලොකුට හිතන්න යන්න බෑ මේක කියන්න. හරිද? ඒ හින්දා එහෙම ගන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නැහැ. පැහැදිලිද කියන කතාව? ඒ හින්දා ඔන්න ඔය විදිහට අපිට යන්න පුළුවන් අවස්ථා දෙකට අදාළ සමීකරණ දෙක ඔන්න ඔය දෙක. තේරුණාද? right. හරි. අපි ඒ කතාව ඉවරයි. හරි? හරි අපි මතමුකෝ. ඒක තමයි අහවයි. හරි? එතකොට දැන් ඔන්න ඔතනින් පස්සේ තියෙනවා ටිකක් වැදගත් සංකල්පයක් කතා කරගන්න. අපිට දෙන පොඩි වැදගත් සංකල්පයක් කතා කරන්න. ඒක තමයි කේශික මාවකයක් දෙපස උපරිම පීඩන අන්තරය කියලා කියන සංකල්පය. මාවකයක් දෙපස උපරිම පීඩන අන්තරය. හරි? මාවකයක් දෙපස උපරිම පීඩන අන්තරය කියලා කියන සංකල්පය මට හිතෙන්නේ අදම අපිට ඉවරයක් කරගන්න මේක බැරි වෙයි වගේ තා පොඩි කොටස් දෙකක් තියෙනවා. කමන්නේ අපිට මෙතනින් පස්සේ ගොඩක් ගණන් හදන්න පුළුවන්. හරිද? ගණන් මාලට හදන්න පුළුවන්. ඒ නිසා අපි මේ කොටස කතා කරලා ඉවර නවතුන දැන් වීඩියෝ එක දිග වැඩි වෙයි අනවශ්‍ය විදියට. හරිද? මාවකයන් දෙපස උපරිම පීඩන අන්තරය. ඒතර මෙන්න මේක තමයි මේකේ තියෙන මේ පුෂ්ටිකාර්ථයේ තියෙන ටික වැදගත්ම සංකල්පේ. මේ සංකල්පේ ඉතාලි වැරදිව තේරුම් අරගන්න ඕනේ. පැහැදිලි? එතකොට අපි හිතමුකෝ මෙන්න මෙහෙම. මේක මෙන්න මේ විදිහට පටන් අරගන්න. අපි හිතමු අපි ගාව තියෙනවා මෙහෙම කේශික නලයක්. හරිද? මම හොඳට තේරුම් අරගන්න මේක. අපි ගාව තියෙනවා මෙන්න මේ විදිහේ කේශික නලයක්. හරිද? අපි ගාව තියෙනවා විදිහේ කේශික නලයක්. ඒකේ මාවකයක් හැදිලා තියෙනවා මෙන්න මෙතන. පොඩි ද්‍රව පටලයක් හැදිලා තියෙනවා මෙතන. මේක පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව දුට්ටක් තමයි මෙහෙම ගන්නේ මම කියන්නේ. දෙකක් තියෙනවා දිගට. හරි? right. පළවෙනි අවස්ථාව ඔන්න ඔහම මෙන්න මෙහෙම තියෙනවා. නලය හරිද? නලයක් තියෙන ඔය විදිහට. එතකොට මෙන්න මේක මෙන්න මෙහෙම ද්‍රව පටලයක් හැදෙනවා. මේ මාවකයට කියන්නේ මෙනිස්කස් ඈ. ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන දන්නවා ඇති කියලා මම හිතුවා ඒක. හරිද? මොකද මම විතර වැදගත් ටෙක්නිකල් ටර්ම්ස් මොකක්ද කිව්වේ නැති නිසා. හරි? ඒක මාවකයේ දෙපැත්ත ඔන්න ඔහම ගත්තා. අපි මාවකයක් ද්‍රව පටලයක් ඔන්න ඔය විදිහට මේ නලයේ දෙපැත්තේ හැදෙනවා. ආරම්භයේදී ගත්තොත් එතකොට මේ ද්‍රවය දෙපැත්තේ පීඩනය P1 මෙයා P2 නම් මේ පළවෙනි අවස්ථාවේ මොකද ඔයාලට කියන්න පුළුවන්? P1 සමානයි P2ට. පැහැදිලිනේ? ඇයි ඒ ද්‍රවය සිතිරස් හින්දා දෙපැත්තේ පීඩනය වෙනස් වෙන්න හේතුවක් නැහැනේ. ඒක සමාන වෙන්නේ. අපි ගමු දෙවෙනි අවස්ථාව. හරි? දෙවෙනි අවස්ථාවේදී මෙන්න මෙහෙම තියෙනවා නලේ. හරිද? අපි කරන්නේ මේ පැත්තේ මේ නලේ මෙන්න මේ පැත්තේ. කියන්නේ මාවකේ පටලෙත් මෙහෙම තියෙනවා. මේ පටලෙ විදිහට තියෙද්දි අපි මෙන්න මේ පැත්තේ පීඩනය වැඩි කරනවා චුට්ටක්. හරිද? මේ පැත්තේ පීඩනය වැඩි කරනවා. වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? වැඩි කරපු ගමන් මොනවද තියෙන එකේ මෙන්න මේ මාවකේ ඕන්න ඔහොම ටිකක් මොකද වෙන්නේ? පොඩ්ඩක් විතර යටපැත්තට බර වෙනවානේ. ඒක තේරෙනවනේ නේ? එතන මෙතන පීඩනේ අභ්‍යන්තර පීඩනේ P1 නම් හරිද? මෙතන පීඩනේ P1 නම් මෙතන පීඩනේ P2 නම් P1 චුට්ටක් විශාලයි මොකට වඩාද? P2ට වඩා. හරිද? මොකද වෙන්නේ? මේකේ මම අරය සැලකුවොත් හරිද? නැහැ මේකේ අරය සැලකමු අපි. මේකේ අරය මොකද වෙන්නේ? මේ මාවකේ අරය R නම් ඒ අරය ඇත්තටම අනන්තයිනේ. ඇයි ඒ මේක දික් කරොත් එහෙම කවදාවත් මේක කොච්චර දික් කරත් මොකක් වෙන්නද? රවුමක් හැදෙන්නේ අනන්ත අරයක් තියෙනවා. මෙන්න මේකේ අරය අනන්තයි. මේක මොකද වෙන්නේ? ඔයා මාවකේ මේ ගානට යන හින්දා අපි මේක මේ රවුම සම්පූර්ණයෙන් ඇදලා ගත්තොත් ඇදලා බැලුවොත් හරි මෙන්න මෙහෙම හරියට මෙන්නේ රවුමන ලස්සනට හරිද? ඔයගේ ලොකු රවුමක් තමයි හැදෙන්නේ. ඒ හින්දා මේ අරය ගත්තොත් මාවකේ අරය හරි මේ මාවකේ අරය අරගත්තොත් මාවකේ අරයට යම්කිසි අගයක් තියෙනවා. ඒ වෙලාවට. හරි මේ වගේ ලොකු අරයක් තියෙනවා. මේ තියෙන මාවකේ අරය. මගෙන් අහන්න බෑ යකෝ මේක රවුම් නෑනේ කියලා ඔය රවුමට ඇඳ ගන්න බෑ. හරිද? කනක් අඳලා. දුකයි. හරිද? ඒක ඇඳ ගන්න බෑ. හරි? ඒක ඔයගේ තමයි එන්නේ. ඒතර අරය මෙන්න මේ වගේ P1 P2 ට වඩා ටිකක් විශාලයි. හරි? මේ පැත්තට නගමුකෝ.
දැන් අපි කරන්නේ තව ටිකක් මේකේ පීඩනය වැඩි කරනවා. මෙයාගේ ඇතුලේ පීඩනය තව චුට්ටක් වැඩි කරනවා. ඔන්න බලන්න මේ මෙහෙම තියෙන්නේ. හරිද? ඔන්න ඔහොම තියෙන එකේ පීඩනය තව ටිකක් අපි වැඩි කරා. දැන් මොකද වෙන්නේ? මාගේ දැන් ඉන්න බෑ. උ ටිකක් තවත් මෙන්න මෙහෙට තමයි යන්නේ. තව මෙහෙට. හරි? දැන් මේකේ අරය අරගත්තොත් රවුම ටිකක් අරිට වැඩිය මොකද වෙන්නේ රවුම? රවුම අරිට වැඩිය තව ටිකක් පොඩි වුණා. වාරගත්තොත් P1 P2 වලට සෑහෙන වැඩි. P1 P2 වලට සෑහෙන වැඩි. අරය මොකද වෙන්නේ? අරයත් දැන් මෙතනදී අරය ලොකුයි ඈ. මම ලොකු එකට ලොකු R එකක් ලියනවා. මෙතන අරය ඊට වැඩිය ටිකක් අඩුයි. ඒකට පොඩි R එකක්. හරිද? මෙයාට පොඩිනේ ටිකක් පොඩි. අරය පොඩි වුණා. දැන් අරය එන්න කුඩා වෙනවා. ඇතුලේ පීඩනය එන්න වැඩි වෙනවා. හරි? ඇතුලේ පීඩනය එන්න වැඩි වෙනවා. දැන් මාවකයේ දෙපැත්ත පීඩනය වැඩි වීගෙන එන්නේ. දැන් මේ කතා කරන්නේ මොකද්ද? මාවකයේ දෙපැත්තේ උපරිම පීඩන අන්තරයක් ගැන. අපි තව ටිකක් වැඩි කරනවා ඇතුලේ පීඩනය. බලන්න තවත් චුට්ටක් වැඩි කරනවා. තවත් චුට්ටක් වැඩි කරද්දි මොකද වෙන්නේ? මාවකේ තව පිම්බෙනවා. හරිද? මාවකේ තව ටිකක් මේ පැත්තට යනවා. තව සෑහෙන ගියා මේ පැත්තට. දැන් මොකද උනේ? දැනොත් හැදෙන අරයක් අම්බේ ඒරවම සෑහෙන්න පොඩි. හරිද? ඒරවම සෑහෙන පොඩි. එහෙනම් මොකද වෙන්නේ? මේකේ P1 මෙයාගේ P2 P1 සෑහෙන ලොකුයි දැන් P2 ට වඩා. හරිද? අරේ පොඩි. හරි මේ අර R මේ ගන්න මේ අරේ තවත් චුට්ටක් පොඩි. තවත් පොඩි වුණා. හරිද? අපි මොකද කරන්නේ? අපි හදින්නේ. තව වැඩි කරනවා. තවත් ටිකක් වැඩි කරනවා. හරිද? මේ බලන්නකෝ මේ ඔන්නෝම තියෙන එක තව වැඩි කරනවා. තව වැඩි කරාම මෙන්න මෙහෙම අවස්ථාවකට එනවා. මොකද්ද දන්නවද? මෙන්න මේ මාවකේ හරියටම මෙන්න මෙහෙම හිටිනවා. එහෙම හිටියා කියන්නේ මේක රවුම ඇඳලා බැලුවොත් රවුම මෙන්න මෙහෙම. හරිද? රවුම ඔන්න ඔහොම. ඒ කියන්නේ මොකක්ද? මේ අවස්ථාව ටික වැදගත්. දැන් මේ පස්වෙනි අවස්ථාව පොඩ්ඩක් වැදගත්. මොකක්ද මේ වැදගත්කම? වැදගත්කම තමයි මෙයාගේ පීඩනය P1, මෙයාගේ පීඩනය P2, P1 P2ට වඩා සෑහෙන්න විශාලයි. හරිද? අරය මෙන්න මේ R වල පොඩි කතාවක් තියෙනවා. මොකක්ද දන්නවද? P1 චුට්ටක් මෙහෙන් ලියන්නම්කෝ. මෙයා P1 හරිද? මෙයා P1 හැබැයි මේ අරය චූටි වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? මේ බලන්නකෝ මේ මෙතනට මම ගැහුවොත් ඉරා මේ තියෙන්නේ මාවකේ අරය. හැබැයි ඒක මොකද්ද? ඒකම තමයි නේද සිම්පල් R. නලයේ අරය. තේරුණාද? R සේනම පොඩි ඈ. R සෑහෙන පොඩි. R දැන් මිනිමම් මගේට ඇවිල්ලා තියෙනවා. මම මින් කියලා ලියුව හින්දා ටිකක් ලොකුවට යන්න ඒක. R මින්. ඒ R මින් මගය වෙන මොකක්වත් නෙමෙයි. මිනිමම් මගය වෙන මොකක්වත් නෙමෙයි. මොකේ අරයද? නලයේ අරය. R වලට ගන්න පුළුවන් පොඩි මගේ නලයේ අරය. ඊට වැඩිය පොඩි වෙන්න බෑනේ. බෑ? පුළුවන්ද? බෑනේ මේ බලන්න මේ ඔන්න බලන්න ඈ. අපි මෙහෙම කරමුකෝ. ඔන්න අපි මොකද කරන්නේ? අපි මේ 6 වෙනි අවස්ථාව විදියට තව ටිකක් ඇතුලෙන් පිපිනවා. තව පීඩනය වැඩි කරනවා. පීඩනය වැඩි කරායින් පස්සේ අපේ පොතේ හැටියට නම් පීඩනය වැඩි වෙනකොට අරය තව අඩු වෙන්න ඕනේ. දැන් මම කියවනේ මෙතන ගන්න පුළුවන් අවමරය කියලා. අවමරය අරගත්තා. ඒක තමයි නලයේ අරය. හරිද? ඒක තමයි නලයේ අරය. දැන් නලයේ අරය ගත්තයින් පස්සේ ඔයා කිව්වොත් එහෙම තවත් නෑ අරය අඩු වෙන්න පුළුවන් කියලා මේ වරන්න මේ උන් බලන්න බෑ එහෙම වෙන්නේ මේ. මම ඕන හිතන්නේ මේ මාවකේ එහෙනම් මෙහෙම හැදෙන්න ඕනේ. හරිද? භාගයයි හින්දා ඔහොම තියෙන්න ඕන එක ඊටත් වැඩි ඉතින් අර අඩු වෙන නම් කොහොමද හැදෙන්නේ? මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. එහෙම මාවක හැදෙන විදිහක් තියෙනවා නේ. කියන්නේ නලයේ අරයට වැඩි අඩු කරගන්න බෑ. උට අඩු කරගන්න නිදියන්නේ. එහෙනම් ගන්න තියෙන අවමාරය මොකද්ද? නලයේ අරය. මතක තියාගන්න. මේක මාර වැදගත්. ගන්න තියෙන අවමාරය නලයේ අරය. ඒ වෙලාවේ සමීකරණය අපි දන්නවා ඩෙල්ටා p සමානයි 2t යට කැපිටල් R කියලා. මේ අරයට ගන්න පුළුවන් අඩුමාරය නලයේ අරයට ගන්න පුළුවන් අඩුමාරය නිසා ඒ වෙලාවේ තමයි මේ මාවකයේ දෙපැත්තේ තියෙන මොකක් තියෙන්නේද? ඩෙල්ටා p max එක තියෙන්නේ. මෙයා මින් වලට යනකොට මෙයා max එකට යනවා. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවේ තමයි P1 අඩු කිරීම P2 උපරිම වෙන අවස්ථාව. ඒ කියන්නේ පීඩන අන්තරේ උපරිම වෙන වෙලාව. මේ වෙලාව මාර වැදගත්. නලයේ දෙපැත්තේ පීඩන අන්තරේ උපරිම වෙන වෙලාවේ තමයි හරිද? නලයේ අරේ මාකේරයට සමාන වෙන්නේ. සහ ඒක ඒ මාවකයට ගන්න පුළුවන් අවමාරය. මාවකයට ගන්න පුළුවන් අවමාරය මාවකේ අරේ නලයේ අරේට සමානයි.
ඒ වෙලාවේ තමයි ඒක දෙපැත්තේ තියෙන උපරිම පීඩන අන්තරය තියෙන්නේ. මාර වැදගත්. හරිද? දැන් මම මෙතනින් හරිය විස්තර කළේ නෑ මේ ඔබේ බලන්න මේ. දැන් මොකද වෙන්නේ? දැන් වෙන දේ තමයි ඔහොම හැදෙන්න බෑනේ. හැදෙන්න බැරි නිසා ඔයා තවත් කට තියෙන මේ පැත්තෙන් පිඹලා මේක ලොකු කරන්න හැදුවොත් වෙන දේ තමයි හැදෙනවා මෙන්න මෙතන මාවකයක් මෙන්න මේ වගේ. හරිද? ඔන්න ඔයගේ මාවකයක් හැදෙනවා. ඒතර ඔය මාවකේ හරිද මෙහෙම ගමුකෝ. හරි. ඔන්න ඔහොම මාවකයක් හැදෙනවා. මෙන්න මේ මාවකේ අරය හරිද? මේ මාවකේ අරය අපි දැන් අපිට මේක මේවා කරගන්න බෑ අපි මොකද කරන්නේ? පීඩනය අපි සෑහෙන වැඩි කරනවානේ. එයා කරන්නේ මේක එක පාරට ලොකු වෙලා. හරිද? එක පාරට ලොකු වෙලා පීඩනය ආයේ මොනවා කරගන්නද? ඔයා දන්නවා දැන්. මොනවා හරි එකක් ඇතුළට අපි පීඩනයක් වැඩි කරගෙන යනකොට ඒකේ පරිමාව වැඩි වුණොත් පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එයා කරන්නේ මෙතන තමයිනේ ඩෙල්ටා P වලට ගන්න පුළුවන් මැක්ස් එක. ඊට වැඩිය මේ දෙපැත්ත පීඩනාන්තරය වැඩි වෙන්න බෑ. ඊට වැඩිය මේ ඇතුළේ පීඩනය වැඩි වෙන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? මේ ගෝලය ලොකු වෙලා හරිද? ගෝලය එකපාරට ලොකු වෙලා පීඩනය අඩු කරගන්නවා. මොකද මේකනේ මැක්ස් එකේ ඊට වැඩිය වැඩි වෙන්න බෑ. අනිවාර්යෙන් ඊට වැඩිය පහකට බහිනවා. හැබැයි අරය සාපේක්ෂව මොකද වෙන්නේ? අරය එන්නේ ලොකු වෙනවා ආයි. දැන් අරය අඩු මාගේනේ මෙතනට ආවේ. එතනට වඩා දැන් අරය ආයි වැඩි වුණා. තේරුණාද? ඔන්නම අරය ලොකු කරගෙන පීඩනය ඩෙල්ටා P අඩු කරගන්නවා ඊළඟ අවස්ථාවට යනකොට. දැන් ඔහොම වුණාම මොකද වෙන්නේ? ඔහොම වුණාම පොඩි අවුලක් තියෙනවා. මොකද? මෙහෙම තිබුණා වගේ නෙමෙයි මේක දැන්. මෙතනින් එළියට ලොකුවට මෙහෙම පින්දිලා ආවයින් පස්සේ වායු ගෝලයෙන් ලොකු මොකක් ලැබෙනවද මොකට? ලොකු මොකක් ලැබෙනවද? උඩුකුරු තෙරපුම් බලයක් ලැබෙනවා. මේ උඩුකුරු තෙරපුම් බලය නිසා මෙයා මෙතනින් ගැලවිලා බෝලයක් විදිහට පිට වෙලා යනවා. ඔන්න ඕක තමයි අපි සබම් බෝල මුම්බද්ද වෙන්නේ. ඒක තමයි මේ වෙන්නේ. බෝලයක් විදිහට මෙහෙම ගැලවිලා යනවා. නැත්නම් පුපුරලා යනවා. මොකක් හරි දෙකෙන් තමයි. තේරුණාද? ඔන්න ඕක තමයි මේ වෙන සිද්ධිය. මහා ලස්සන කතාවක්. හරිද? ඒ නිසා මේකේ වැදගත් කාරණාව මේ ටික ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ තමයි මෙන්න මෙයා. මේක ફોකස් කරන්න. හරිද? මේක මහා වැදගත්. මොකද්ද මේකේ තියෙන වැදගත්කම? මේකේ සංකල්ප තුනක් ඔයා දැනගන්න ඕනේ. මොනවද දැනගන්න ඕන තුන? හරිද? මේ වෙලාවේ තමයි මොකද්ද? මේ මාවකයට ගන්න පුළුවන් අවමාරය තියෙනවා. අවමාරය නලයරයට සමානයි. හරිද? අවමාරය නලයරයට සමානයි වගේම පීඩනාන්තරය මේක දෙපැත්තේ උපරිමයි. උපරිම පීඩනාන්තරයේ අවමාරය. ඒ අවමාරය මාවකයරයට නලයරයට සමානයි. තේරුණාද? ඒක ඔන්න ඔය විදිහට තමයි මේ කතාව අපිට පැහැදිලි කරන්න වෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවට අදාළව මම මේ ටික මකන්නම්. හරිද? මොකද මේ වැදගත් මේක තියලා. හරි? මේ අවස්ථාවට අදාළව සමීකරණේ හරි ලස්සනට ගන්න පුළුවන්. මොකක්ද දන්නවද ඔන්න බලන්න. මේකත් මම ගන්නම් මේකත් වැඩන්නේ. හරි? මේ අවස්ථාවට අදාළව සමීකරණයම අරගත්තොත් හරිද? මොකද්ද මට කියන්න පුළුවන්? මම දන්නවා ඩෙල්ටා P සමානයි 2t යට කැපිටල් R කියලා. ඒ වගේම මම දන්නවා ඩෙල්ටා P සමානයි 2t ඩෙල්ටා P නේ අපි HOG ගමු. හරි? අපි කේශාකර්ෂණයට අදාළ සමීකරණය HOG සමානයි 2t යට R කියලා දන්නවා. ඒ වගේම මම දන්නවා HOG ඩෙල්ටා P එක ගමු මේ නාම පිට ගන්න හින්දා sorry ඩෙල්ටා P සමානයි 2t යට R කියලා දන්නවා. ඩෙල්ටා P සමානයි 2t cos θ බෙදීම simple R කියලාත් මම දන්නවා. හරිද? දැන් මම දන්නවා ඩෙල්ටා P max විට හරිද? ඩෙල්ටා P max විට මොකද වෙන්නේ? කැපිටල් R සමානයි simple R ට මේ. එහෙනම් මොකද වෙන්නේ? මට ඕනනම් කියන්න පුළුවන් ඩෙල්ටා P සමානයි 2t යට simple R කියලා කිව්ව හැකි නෙමෙයි. මේක කෙලින්ම R රටාද එහෙම කියන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ බලන්න කොහොමද මෙතන බලපුවම තේරෙන්නේ මේක ඩෙල්ටා P සමානයි 2t යට simple R වෙන්න ඕන නිසා ඒ වෙලාවේදී මෙන්න මේ cos θ ගේ අගය කීයද? ස්පර්ශ කෝණයේ අගය කීයද? මෙන්න මේ වෙලාවේදී මේ ස්පර්ශ කෝණයේ අගය 1යි. නැත්නම් මෙහෙම වෙන්නේ නෑනේ. නැත්නම් cos θ ගෑල්ලකුත් වෙන්නේ මේක 1යි. ඒ කියන්නේ මොකද වෙන්නේ? ස්පර්ශ කෝණයේ cos 90.1 cos 1යි ස්පර්ශ කෝණය මේ වෙලාවේ θ ගේ අගය බිඳුවට යන බව මතක තියාගන්න. θ බිඳුව. ස්පර්ශ කෝණයෙන් වැඩක් නැහැ. ස්පර්ශ කෝණය ඕනේ නැහැ. මේකෙන් අපි ගානක් හදනවා නම් මේ අවස්ථාවට අදාළ ස්පර්ශ කෝණේ වැඩක් නැහැ. ඒ කියන්නේ කලබල වෙන්න එපා. යකෝ මට දත්තයක් ස්පර්ශ කෝණේ දීලා නැහැ නේ කියලා. දෙන්න ඕනේ නැහැ. ඕනේ නැත්තේ ඒ අවම අවස්ථාව මේ වෙලාවේදී විතරක් ඈ. උපරිම පීඩනාන්තරයේ පවතින වෙලාවෙ විතරක්. තේරුණාද? ඒක ඔන්නෝ කතාව මාර විදිහට වැදගත්. පැහැදිලිද? right. ඒක ඔන්නෝ ටික තමයි අපිට කියන්න දෙන්නේ. එතකොට මම මේකේ අන්තිම කතාවම නවත්තන්නම්. හරිද? ওই විදිහට වෙනවා. එතකොට මට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මොකද්ද? මට පුළුවන් හරි ප්‍රස්ථාරයක් අඳින්න. මොකද්ද මගේ ප්‍රස්ථාරය?
ප්‍රස්ථාරය තමයි ඩෙල්ටා p මට අඳින්න පුළුවන් r එක ප්‍රස්ථාරයක්. හරිද? ඒ වගේම මට අඳින්න පුළුවන් කාලය sorry ඩෙල්ටා p කාලයත් එක්ක මට ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. ඒ වගේම මට අඳින්න පුළුවන් කැපිටල් R කාලයත් එක්ක. කියන්නේ අමාවකයේ අරය කාලයත් එක්ක මේ දෙපැත්තේ පීඩන අතරේ කාලයත් එක්ක. අපි බලන්න මේ ආරම්භයේ දෙපැත්තේ පීඩන අතරේ බිඳුවයි. නේ P1 P2 ට සමානයි. පීඩන අතරේ බිඳුවයි. වෙන්නේ මොකද්ද? පීඩනය ওই විදිහට වැඩි වෙගෙන ගිහිල්ලා උපරිම පීඩනයකට ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? බට් නලය කැඩිලා යනවා කියවනේ මම. බෝඩේ කැඩිලා යනවා කියවනේ. ඒ යනකොට පීඩන අතරේ නියතයි මේ. ඔන්න ඔහොම එකකට තමයි එන්නේ. ඩෙල්ටා p ට මැක්ස් අගයක් තියෙනවා. මේ තියෙන ඩෙල්ටා p මැක්ස්. මේ වෙලාව වැදගත් නේ. මොකද මේ වෙලාවේ තියෙන වැදගත්කම? අන්න මේකත් අඳින්නකෝ. අරය මොකද වෙන්නේ? අරය අනන්තයෙන් පටන් ගන්න ඉස්සෙල්ලා. එයා මෙහෙම කෙලින්න තිබ්බේ. අරය අනන්තයෙන් පටන් අරගෙන අරයට ගන්න පුළුවන් අඩුම අගිය තිබිලා ආයෙ වැඩි වෙලා නියත වෙනවා. මේ නියත වෙන්නේ ගෙලියට ගැලවිලා යන වෙලාව. ගන්න පුළුවන් අවමරය තමයි මේ දෙන්නේ. ගන්න පුළුවන් අවමරය තියෙන වෙලාවෙදී පීඩනාන්තරය උපරිමයි. හරිද? මේ වෙලාවේ තියෙන වැදගත්කම r සමානයි සිම්පල් r ට. නේ? මේ වෙලාවේ තියෙන වැදගත්කම මේක. මේ වෙලාවේ r සමානයි සිම්පල් r. ලේසි නේ? ඇති දෙයක් නෑ. හරිද? තුන් මොක තමයි කතාව. හරි රයිට්. එතකොට ඔන්න ඔය ටික තේරුම් අරගන්න ඕනේ. හරිද? රයිට්. හරි. එතකොට එතනින් සෑහෙන ප්‍රමාණයක් විතර අපිට චූටි කැලේ දෙකක් තියෙන කතා කරන්න ඉතාලම සුළු වෙලාවක් යන අපි ඒක කරලා ඊළඟ දවසේ ප්‍රශ්න ටිකක් කතා කරමු මේක ගැන ඔයගොල්ලොන්ට මේ ගැටලු දීලා නිසා සහ ප්‍රැක්ටිකල් ටුත් දෙකක් තියෙනවා. අපි බලලා ඒ ටික කතා කරගමු. මේ චූටි කොටස් දෙකක් විතරයි තව තියෙන්නේ. පෘෂ්ටිකාද්දී පාස් පේපර්ස් ටික කරන්න පුළුවන්. හරිද? ප්‍රශ්න ටික කරන්න පුළුවන්. ඒ ටික අරගෙන මේ කරලා බලන්න. දැන් ඔයගොල්ලොන්ට තියෙන දැනුමත් එක්ක හරි ලේසි වෙයි කරන්න. හරි මේ අපි කෝකටත් ඊළඟ මේ පාඩමේදී ප්‍රශ්න ටිකක් කතා කරමු. හරිද? මොකද ප්‍රශ්න මම කිසිම වෙලාවක කතා කරපු නැති නිසා නිකන් ඔයගොල්ලන්ට අවුලකුත් ඇති නිකන් ප්‍රශ්න කරන්නේ නැහැ තියරි විතරයි කියලා නේද? ඒ හින්දා තියෙන ටිකක් ප්‍රශ්න ටිකකුත් කතා කරන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. හරිද? අපි ඒක කරමු. මේ මොකද්ද? චෝරි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේකට උත්තරේ දෙන්න. උත්තරේ එක්ක අපි ලබන සතියේ හම්බ වෙමු. අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම භාජනයක්. හරි? මේ භාජනේ පතුලේ සිදුරක් තියෙනවා. හරි? මේ සිදුරේ අරය දීලා තියෙනවා 0.5 මිලිමීටර් කියලා. 0.5 මිලිමීටර් වෙන සිදුරක්. හරිද? මේ සිදුරට අපි යම්කිසි ද්‍රවයක් පුරවනවා. හරි? යම්කිසි ද්‍රවයක් පුරවනවා. මේ ද්‍රවයේ පෘෂ්ටිඝාතක සංගුණකය කැපිටල් T දීලා තියෙනවා අපිට 4 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. හරි? මේ පෘෂ්ටිඝාතක සංගුණකය 4 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා දීලා තියෙනවා. හරිද? ඒ ද්‍රවයේ ඝනත්වය දීලා තියෙනවා අපිට 800 kgm ඍණ 3 කියලා. මේකේ ඝනත්වය 800 kgm ඍණ 3. හරි? පෘෂ්ටිඝාතක සංගුණකය 4 වැඩි කිරීම 10 ඍණ 2යි ඝනත්වය 800 kgm ඍණ 3. එයාගේ අරය 0.5යි. අහන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ සිදුරේ ජලය කාන්දු නොවීමට මොකක්ද අහන්නේ? සිදුරෙන් ජලය නෙමෙයි මේ දියරය. හරිද? ද්‍රවය කියලා දාන්නේ. ද්‍රවය කාන්දු නොවීමට. හරි? කාන්දු නොවීමට නොවනසේ. හරිද? කාන්දු වෙන්නේ නැති වෙන්න. ලීක් වෙන්නේ නැති වෙන්න. කාන්දු නොවනසේ පිරවිය හැකි උපරිම උස. මේ ද්‍රවය පුරවන්න පුළුවන් උපරිම උස කොච්චරයිද කියලා අහනවා. මෙන්න මේ H එක තමයි අහන්නේ. කොච්චර පුරවන්න පුළුවන්ද? try කරලා බලන්න. හරිද? ඒකේ උත්තරෙත් එක්ක අපි ලබන සතියේ හම්බ වෙමු කොහොමද මේක කරන්න කියලා. හරිද? right. online class එකට එකතු වෙන්න නැත්නම් ඒකේ විස්තර ටිකත් අපි පහල දාන්නම්. අවශ්‍යතාවයක් තියෙනවා නම් උවමනාවක් තියෙනවා නම් ඉලෙක්ට්‍රොනික්ස් ගැන දැනගන්න ඕන නම් class එකත් එක්ක එකතු වෙන්න කියලා කියන ඉල්ලීමත් කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඊළඟ වීඩියෝ එකත් එක්ක පුළුවන් ඉක්මනට හම්බ වෙන්න.